නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යස්ස අත්ති සුගති සද්ධා යෝච පියෝ මහා මුනේ බුද්ධ මාතරී සත්කාරං කරෝතු සුගතෝ රසෝති සාදුනාදයක් පවත්වන්න. අති ගෞරවනීය අපේ නායක මාහිමිපාණන් වහන්සේ වරප්‍රමුඛ පූජනීය මහා සංඝයා වහන්සේගෙන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික ගුණබර වාසනාවන්ත බෞද්ධ පින්නතුනි, තමන්ගේ විහාරස්ථානයේ මේ තු ධර්මශාලාවට ඒක රාශී වෙලා ඊටාම වටිනා කියන පින්කමක් සාංශාරික වශයෙන් මේ ලෝක වශයෙන් තමන්ගේ ජීවිතේට බොහෝම වැදගත් පින්කමක් සිද්ධ කරන අවස්ථාව ලෞතර බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු බණපදයක් දහම් කරුණක් ශ්‍රවණය කරලා මෙලෝ පරලොව සාංශාරික ජීවිතය යහපත් කරගන්නටයි උත්සාහ කරන්නේ. මේ ධර්ම දේශනාව සඳහා අපේ බෝපිටියේ ධම්මවංශ හාමුදුරුවන් වහන්සේගේ හැඳින්වීම මත මේ මහත්තුරු අපේ පන්සලට පැමිණිලා ආරාධනා කරන්නට යෙදුණා. ඒ වෙලාවේ මම බොහොම සන්තෝෂයටපත් වුණා. අපි ඉගෙනගත්ත තැන, ඒ වගේම අපිට උගන්වපු නායක හාමුදුරුව වැඩ ඉන්න තැන එතනට ඇවිල්ලා බණපදයක් දේශනා කරන්න තියෙනවා නම් ඒක මහ භාග්‍යයක්, පිනක් හැටියටයි ඒ මොහොතේම මට කල්පනා වුණේ. නැතිනම් අද දවසේ වඩම්මුවාගෙන එන්න ගිය අපේ මහත්තුරු දැක්ක අපේ පන්සලෙත් කඨින පින්කම අද. ඒ කඨින චීවර පූජා පින්කම් තියෙන වෙලාවේ තමයි මේ ධර්ම දේශනාවත් බාර ගන්නට යෙදුනේ. එහි දායකයොත් මගෙන් ප්‍රශ්න කරනකොට මම මතක් කළේ මෙහෙම අධ්‍යාපනය ලැබපු තැන කොහොමද පැහැර හරින්නේ කියලා. ඒ නිසා අපිට මේ ධර්ම දේශනාවට ආරාධනා කිරීම පිළිබඳවත් ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු මේ දායක කාරකාදීන්ට සංවිධායක ඇත්තන්ට අපේ පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය ආශිර්වාදය මේ වෙලාවේ ප්‍රථම වශයෙන් පළ කරන්නට කැමැතියි. ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ ඒ වගේම මේ බෙල්ලන ධර්මපාල පිරිවෙන් විහාරස්ථානය කියලා කියන්නේ ලංකාවේ සම්පතක් හැටියට සලකන්න පුළුවන් ආයතනයක්. දායකයන්ට මේ පිළිබඳ අවබෝධයක් ඇති. අපේ රටට ශාසනයට අතිවිශාල සේවාවක් සිද්ධ වෙන ආයතනයක්. උගතුන් වියතුන් රාශියක්, හොඳ පුරවැසියන් රාශියක් බිහි කරන ස්ථානයක් බෙල්ලන ධර්මපාල පිරිවෙන් විහාරස්ථානය කියලා කියන්නේ. නායක හාමුදුරුවෝ පැවිදි වෙලා ඉන්න කෙනෙක්, පිරිවෙන් කරන කෙනෙක්ම තමයි දන්නේ නායක හාමුදුරුවෝ මොනතරම් වෙහෙසක්ද, මොන විදිහේ කැපකිරීමක්ද, මහන්සියක්ද මේ දරන්නේ මේ ආයතනයේ මේ තත්වයෙන් පවත්වාගෙන යන්න කියලා. වචනයක් අහන්නේ නැති විදිහට කවුරුත් ප්‍රශංසාත්මක මුඛයෙන් කතා කරන ආයතනයක් විදිහට මේ ස්ථානයේ පවත්වාගෙන යනවා ගෞරවනීය නායක හාමුදුරුවෝ. උන්වහන්සේ බොහෝම ඍජුපටිපන්නයි, බොහෝම ඍජු ප්‍රතිපත්ති තියෙන, ඒ වගේම ශ්‍රමණ සාරූප්‍යයට, පැවිදි ජීවිතයට භික්ෂුන් වහන්සේ නමකට උචිත ශාසනික දිවි පැවැත්මක් ගත කරන නායක හාමුදුරුවන් වහන්සේගේ නමක්. ඒ නිසා මේ ආයතනයේ හැදෙන වැඩෙන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා දරු දැරියෝ පවා බොහොම ගුණගරුක සමාජයට, රටට වැඩදායක ඇත්තු බවට පත් වෙනවා.
මගේ සහෝදරයන්ගෙන් බාලම මල්ලිත් විශ්වවිද්‍යාලයෙන් ඉවත් වෙලා දැන් ඉන්නේ මේ පිරිවෙන් විහාරස්ථානයේ ඉගෙන ගත්තේ නායක හාමුදුරුවන්ගේ අතිම්ම දීපු තෑගි භෝගක් තිනවා ගිනුම්කරණයේ විශේෂ අදාරලා විශ්වවිද්‍යාලයට තේරිලා ආයතනයට ගෞරවයක් ගෙනාවා කියලා තෑගි භෝගත් හම්බෙලා තියෙනවා. ඉතින් අපේ අර පොඩි හාමුදුරුවෝ මතක් කළා වගේ මේ ආයතනය විහාරස්ථානය අපිට නුහුරුතු තැනක් නෙවෙයි. මේ ස්ථානයේ අධ්‍යාපනය ලැබුවා වර්ෂ කිහිපයක්. මේ ශාලාවේ දුවපැන ඇවිදලා තිනවා. අපි අධ්‍යාපනය ලැබලා තිනවා. ඉතින් නායක හාමුදුරුවෝ ඒ වගේ මේ ස්ථානයේ අපේම තැනක් හැටියටයි අපිට දැනෙන්නේ. ඒ නිසායි අපි මතක් කළේ මේ ස්ථානයේ ධර්ම දේශනාවකට වඩින්න ලැබීම වාසනාවක් භාග්‍යයක් පිනක් හැටියට මම සලකනවා කියලා. පින්නතුනි ධර්ම දේශනා ශ්‍රවණය කරන්නේ බණ අහන්නේ. බණ කියන හැම තැනකම ධර්ම දේශනා පවත්වන වෙලාවේ මම මුලින්ම කියන කතාවක් තියෙනවා මගේ ජීවිතේ ලැබපු අත්දැකීමක්. ඒ කතාව මේ ඇත්තන්ට මතක් කරන්නට ඕනි කියලා කල්පනා කළ මුලින්ම. අපිට ආරාධනා ලැබෙනවා පාසල් වල එහෙම ධර්ම දේශනා පවත්වන්න. මෙතන ඉන්න අම්මලා තාත්තලා ළමයි දන්නවා. දැන් පාසල් වල හුරු වෙලා තියෙනවා වර්ෂයක පොයකට ධර්ම දේශනා සීල සමාදාන කටයුතු සිද්ධ කරනවා. පාසලක ධර්ම දේශනාවකට වැඩම කළා පැලවත්ත පැත්තේ. ළමයි 800ක් පමණ ඉන්නවා ශාලාවේ. විදුහල්පතිතුමා මගෙන් ඇහුවා හාමුදුරුවනේ පුංචි දරුවොත් ඉන්නවා බණ කියන්න පුළුවන්ද මෙච්චර ගොඩකට කියලා. ඇයි එහෙම අහන්න හේතුව පුංචි දරුවන්ව එක තැන තියන්න බෑ. අලියටයි ළමයටයි දෙන්නටම එක වගේ කියලා කියනවා නිදාංගලේ. එහෙට මෙහෙට දඟලනවා දුවපැන ඇවිදිනවා කෑකෝ ගහනවා පුංචි දරුවන්ව සංවරව තියාගන්න බෑ. වැඩිහිටි ඇත්තුණන් බණ අප්පිරිය වුණත් බලාගෙන ඉන්නව කොහොම හරි බණ අහගෙන ඉන්නවා වගේ ඈනුන් දෙක තුනක් ඇර නිදි කිර හරි බලාගෙන ඉන්නව බණ අහනවා කියලා පේන. ළමයි එහෙම කරන්නේ නැහැ. ඉතින් ළමයි එක්ක සාකච්ඡා කරමින් ඔය ඇත්තන්ට වගේ නෙවෙයි ප්‍රශ්න අහමින් මම ධර්ම දේශනා පැවැත්තුවා. ඒ වෙලාවේ මම මුලින්ම ළමයිට ඔය ඇත්තන්ට වගේ මේ කතාව කිව්වා. දේශනා කළා. බුදුහාඳුරුවන්ගේ කාලේ මිනිස්සු බණ අහපු හැටි. ඔයත් අහලා ඇති පුංචි දරුවෝත් අහලා තියෙන මේ කතාව. බුදුරජාණන් වහන්සේ දවසක් ගල්තලාවක් මත වනාන්තරයක ධර්ම දේශනා පවත්වන වෙලාවේ බුදුරැස් විහිදමින් බුදුහාඳුරුව ධර්ම දේශනා පවත්වන්නේ අපි වගේ නෙවෙයිනේ. බොහොම ලස්සන රූපයක් බුදුහාඳුරුවන්ට තියුනේ ලෝකේ ලස්සනම රූපයේ තිබිච්ච උතුමාණන් වහන්සේ බුදුහාඳුරුව. එහෙම රූපස්ත්‍රියකින් යුක්ත බුදුහාඳුරන්ගේ ධර්ම කරුණුම නෙවෙයි රූපේ දිහා වුණත් බලාගෙන ඉන්න පුළුවන් පැය 3-4ක් දවසක් වුණත්. ඒකනි වක්කලී කියන හාමුදුරුවෝ මතක් කළ බුදුරජාණන් වහන්සේට දවසක් බුදුරජාණන් වහන්සේගේ දිහා බලාගෙන ඉන්න වක්කලී හාමුදුරුවෝ. බුදුරජාණන් වහන්සේ මේ වක්කලී හාමුදුරුවෝ තමන් වහන්සේ දිහා බලාගෙන ඉන්නව දැකලා වක්කලි හාමුදුරුවන්ගෙන් අහනවා කිංතේ වක්කලි ඉමිනා පූතිකායේන දිත්තේන. වක්කලි ඇයි මගේ ශරීරය දිහා බලාගෙන ඉන්නේ? ඒ වෙලාවේ වක්කලි හාමුදුරුව මතක් කරනවා ස්වාමීනි ඇයි එහෙම කියන්නේ? ඔබ වහන්සේගේ ශරීරය මොනතරම් ලස්සනයිද? මම මහණුනේම ඔබ වහන්සේ දිහා බලන්න කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මතක් කළා වක්කලි මගේ මේ කුණු කය බලලා නුඹට ඇති ප්‍රයෝජනය මොකක්ද? මේ ශරීරයත් නුඹේ ශරීරය වගේම දිරලා පොළවට පස් වෙලා යනවා. මාව දකින්න නම් ධර්මයේ දකින්න යෝ ධම්මං පස්සති කාටත් පාඩං සෝමං පස්සති. ධර්මයේ දකින්නට ඒ කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බුදුන් දකින්නවන. ඒ තරම් ලස්සන රූපයක් තිබුණු නිසායි වක්කලි හාමුදුරුව මෙතනදී මෙහෙම බුදුහාඳුරුව දිහා බලාගෙන හිටියේ. ඒ විතරක් නෙවෙයි ඔය ඇත්ත අහලා ඇති මැඩියෝ ගැරන්ඩියෝ පවා බුදුහාඳුරුව ධර්ම දේශනා පවත්වනකොට රූපේ දිහා බලාගෙන හිටියා බණ අහගෙන හිටියා. මාගන්දියා චින්චි මානවිකාව වගේ ඇත්තෝ බුදුරජාණන් වහන්සේට හතුරුකම් කරන්නට හේතුවත් උන්වහන්සේගේ රූපයට වසී වීම. ඒ තරම් ලස්සන රූපයක් තිබුණා.
එහෙම බුදුහාඳුරෝ ධර්ම දේශනා පවත්වන වෙලාවේ එක්කෙනෙක් හිටිය පින්නතුනි ගහක අත්තක් අල්ලන් හොල්ලනවා. බුදුහාඳුරෝ භික්ෂුන් වහන්සේලාට පෙන්නලා මතක් කළා බලන්න මහණෙනි ආත්ම 500ක් එක දිගට වඳුරෙක් වෙලා ඉපදිච්ච කෙනෙක් කියලා. වඳුරගේ පුරුද්ද අත්‍යල්ල එල්ලිලා හොල්ලන එකම. බණ අහන්න ඇවිල්ලා මෙයා බණ අහනවා නෙවෙයි අත්තක් අල්ලන් හොල්ලනවා. සංසාර පුරුද්ද පින්නතුනි සසර පුරුදු නැතුව බණ අහන්නේ නැහැ. සසර පුරුදු නැතුව පන්සල් යන්නේ නැහැ. සංසාර පුරුද්දක් නැති කෙනා දන් දෙන්නේ නැහැ. සංසාර පුරුද්දක් නැති කෙනා සිල් රකින්නේ නැහැ. දැන් බලන්නකෝ බෞද්ධයෝ ඉන්නේ මේ බෙල්ලන ඔය ඇත්තු විතරක් නෙවෙයිනේ. කොච්චර ඉන්නවද? හැමෝම එනවද කටින පින්කම් තියනවා බණ අහන්න තියනවා පන්සලේ කියලා. එන්නේ නැහැ. ගොඩාක් දුරට හැම ධර්මශාලාවකම දකිනවා වගේ මෙහෙත් කාන්තාපක්ෂය තමයි වැඩි. පිරිමි මහත්තුරු කිහිප පළක්ම ඉන්නවා දැක්කහම සන්තෝසයි. පිරිමි මහත්තුරුන්ට සතුටු වෙන්න මං කාරණයක් මතක් කරන්නම්. ඔය ඇත්තු දන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා තියෙනවා සූත්‍ර දේශනා තියෙනවා විමානවත්තු කියලා. විමානවත්තු අටුවාවේ එහෙම සඳහන් වෙනවා පින්නතුනි දිව්‍ය ලෝකේ එක දෙවියන්ට සමහර දෙවිවරු ඉන්නවා එක දෙවියට දිව්‍යාංගනාව 25000යි. එක දෙවියට දිව්‍ය ලෝකේ සමහර දෙවිවරුන්ට දිව්‍යාංගනාව 5000යි. විමාන පුරවල දිව්‍යාංගනාව. හේතුව මොකද? බලන්නකො මේ ධර්මශාලාවේ දිව්‍යාංගනාවෝද වැඩි දෙවියෝද වැඩි කියලා. දෙවියෝ කී දෙනාද ඉන්නේ? වැඩියෙන් පින් කරන්නේ කාන්තාවෝ නිසා හේතු දිව්‍ය ලෝක යනවා. දැන් පිරිමි මහත්තුරුන්ට හරි ආඩම්බරයක් හිතෙනවා ඇති. දිව්‍ය ලෝකෙ ගියාම දිව්‍යාංගනාව පිරිවරාගෙන ඉන්න පුළුවන්. ඒක තමයි වෙන්නේ. මම නෙවෙයි දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. එනිසා මම හැමතැනම වගේ ධර්ම දේශනා පවත්වන්න වැඩම කළාම අපේ උපාසකම්මලට නෝනලට කියනවා මහත්යවත් එක්කගෙන එන්න කියලා මේ බණ අහන්න පොයට සිල් ගන්න. ඇයි එහෙම කියන්නේ? පින්නතුනි ඔය ඇතු කැමැති ඇතිනි නෝන මහත්මයා කැමැති ලබනාත්මිත් තමන්ගේ ස්වයං පුරුෂයා ලබන්න. ගොඩාක් දුරට එහෙමයි. දවසක් බුදුරජාණන් වහන්සේගේ ඉස්සරහට ආව වයසක අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දෙන්නෙක් මගේ පුතේ අපේ පුතා කොහෙද ගිහිල්ලා හිටියේ මෙච්චර කාලයක් දැන් අපි වයසයි අපිව රැක බලා ගන්නේ නැද්ද පෝෂණය කරන්නේ නැද්ද කියලා විමසමින් බුදුහාඳුරන්ගේ ඉස්සරහට දූගෙන ආවා. එතන හිටපු රහතන් වහන්සේලා හාමුදුරුවෝ කල්පනා කළා සුද්ධෝදන මහරජතුමා පියාණන් වහන්සේ මහා මායා දේවිය මෑණියන් වහන්සේ හිටියදී තවත් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් බුදුහාඳුරන්ට කොහෙන්ද? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මතක් කළා මේ නකුල මාතා නකුල පිතා දෙන්නා. මගේ අම්මා තාත්තා වෙලා ආත්ම 500ක් ඇවිල්ලා තිනවා. පුංචි අම්මා බාප්පා වෙලා ඔය විදිහට ආත්ම 1500ක් මගේම නෑයෝ වෙලා ඇවිල්ලා තිනවා මේ දෙන්නා. මේ දෙන්නම ආත්ම 1500 එක දිගට එක විදිහට මේපදුන යුවතිපතිවරු හැටියට අඹු සැමියෝ හැටියට. හේතුව මොකද්ද? සම සද්ධා සම සීලා සම පඤ්ඤා සම ත්‍යාගා. දෙන්නම සමාන ශ්‍රද්ධාවෙන් සීලයෙන් ත්‍යාගී ගුණයෙන් ප්‍රඥාවෙන් යුක්තයි. දෙන්න එකට බණ ඇහුවා, දෙන්න එකට සිල් රැක්කා, දෙන්න එකට දානමාන සිද්ධ කළා, දෙන්න එකට බණ භාවනා සිද්ධ කළා. ඒ නිසා සංසාරේ එකට ගමන් කළා. බලන්නකො පින්නතුනි මොනතරම් වටිනා ආදර කතාවක්. රෝමියෝ ජුලියට් ටයිටනික් නැවේ ටජ් මහල් වල ආදර කතා තියෙන්නේ බලන්න. ආත්ම 1500ක් දෙන්න එකට බැඳිලා යනවා කියන්නේ මොනතරම් ආදරණීය කතාවක්. මේ දෙන්න මෙහිම සංසාරයකට ගමන් කළේ ඇයි? අර කියපු ගුණාංග මේ දෙන්නටම සමානව තීච්ච නිසා. ඒ නිසා අපේ උපාසකම්මලටත් නෝනාවරුන්ටත් මම මතක් කරන්නේ බණ දේශනා කරන හැම තැනකම ඔය මහත්මයා ඔය දරුවෝ ලබනාත්මියත් ලබන්න කැමති නම් සංසාරෙට ලබන්න කැමති නම් කවුරුත් එකට පින් කරන්න. කවුරුත් එකට බණ අහන්න. නෝනට මහත්යව සිල් ගන්න එක්කන් එන්න පුළුවන්කම තියෙන්න ඕනේ.
බණ අහන්න පන්සලට එක්කගෙන යන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මෙහෙම කියනකොට උපාසකම්මලට හිතෙනවා ඇති හාමුදුරුවෝ ලබන ආත්මයක් ගැන කතා කරනවා මට මේ ආත්මෙත් එපා වෙලා ඉන්නේ කියලා. සමහරක් වෙලාවට එහෙමනේ. එහෙම වෙන්නේ අගුණයක් තියෙනවා නන්නේ. ඒ අගුණ ඔක්කොම හැදිලා ඔය මහත්යම ඔය දරුවම ලැබෙනවා. පවුලේ හැමෝම එකට දානමාන බණ දහම් පින්කම් සිල් සමාදන් වීම සිද්ධ කරනවනේ. ඒ නිසා පින්නතුනි නෝනට පුළුවන්කම තියෙන්න ඕනේ මහත්යව පන්සලට එක්කන් එන්න. දැන් සමහරක් විට නෝනලට ඕක කිව්වහම කියනවා අනේ හාමුදුරනේ කොහොමද එක්කන් එන්නේ අඬ ගැහුවට පලාතක එන්නේ නැහැ පන්සලකට එන්නවත් කැමති නැහැ කියලා. අපේ බෞද්ධයෝ එහෙම තමයි සමහරක් ඇත්තෝ. පින්නතුනි අපි අන්‍යාගමික ඇත්තන්ට දොස් කියනවා. බලන්න අපේ බෞද්ධයෝ වෙසක් පොය දවස තියෙනවා පොසොන් පොය දවස තියෙනවා. වෙසක් පොය දවසට පොසොන් පොය දවසට දන්සැලේද වැඩියෙන් බෞද්ධයෝ ඉන්නේ පන්සලේද කියලා කල්පනා කරලා බලන්න. බලන්නකෝ බත් සරලුවකට බෞද්ධයෝ බඩජාරි වෙලා තියෙන තරම්. පන්සලට යන්නේ නැහැ. දන්සැලේ අපි බණ දහම් දේශනා කරන්න වඩිනකොට දකින්න පොලිමේ අවුවේ සරමත් කැහිපට ගහගෙන වයසක සීයල පවයිනෝ. ලැජ්ජයිනේ. අන්‍යාගමික ඇත්තෝ මේවා දැක්කම මොනව හිතනවද? පන්සලට යන්නේ නැතුව දන්සැලට යන්න අපිට අයිතියක් තියෙනවද? බුදුහාඳුරුව වෙනුවෙන් දෙන දන්සැල, ශාසනය වෙනුවෙන් දෙන දන්සැල එතනට යන්න අපිට අයිතියක් නැහැ පින්නතුනි පන්සලට යන්නේ නැතුව. බුදුහාඳුරුව වෙනුවෙන් මලක් පහනක් පත්තු කරලා ගාතාවක් සජ්ජායනා කළ වන්දනා මාන කරලා ඕනේ දන්සලට යන්න. එහෙම නැත්තම් අපි බුදුහාඳුරන්ටත් නෑයි. බෞද්ධයෝ බුද්ධ ශාසනයට බුදුහාඳුරන්ට නිගා කරනවා මේ පොය දවසට. අම්මලා තාත්තලා වග කියන්න ඕනේ බලන්න දරුවෝ යන හැටි ඒවට. මූණ පාට කරගෙන අඳින ඇඳුම් පැළඳුම් බලන්න. බලන්න පින්නතුනි Hindu ක්‍රිස්තියානි මුස්ලිම් මිනිස්සු මක්කම යනකොට වඩු වන්දනාවේ යනකොට මේ මිනිස්සු ඒවට ගැළපෙන විදියට ආගමට ගැළපෙන විදියට සැරසිලා යනවා. අපේ බෞද්ධයා බලන්න මොනතරම් නින්දාවක්ද අපිම කරන්නේ කියලා. ඒ නිසා පින්නතුනි දෙන්නම එකට දානමාන සිද්ධ කරනවා නම් බණ අහනවා නම් පින් කරනවා නම් සීල් රකින්නවා නම් සංසාරේ දෙන්නටම එකට ගමන් කරන්න පුළුවන්කම තියෙනවා. සංසාර පුරුද්දක් නැතුව ඒකයි අපි මතක් කළේ දන් දෙන්නේ නැහැ බණ අහන්නේ නැහැ සිල් රකින්නේ නැහැ කියලා. බලන්න සමහරක් පවුල්වල දරුවා පන්සලට යනවා බණ දහම් ශ්‍රවණය කරනවා පින්කම් කරනවා අම්මා තාත්තා ඒවට සම්බන්ධ වෙන්නේ නැහැ. සමහරක් තැන්වල අම්මා තාත්තා දෙන්න පින් දහම් කරනවා දානමාන සිද්ධ කරනවා බණ දහම් අහනවා දරුවෝ ඒවට යන්නේ නැහැ. සංසාර පුරුද්දක් නැතිකම. ඒ නිසා සසර පුරුද්දක් තියෙන්නට ඕනේ. දැන් ඔය ඇත්තෝ මේ විදියට බණ අහන එක මොනතරම් වටිනවද? මේ විදියට බණ අහුව අය තමයි පින්නතුනි බුදුහාඳුරන්ගේ කාලේ ඔය ඇත්තෝ අහලා ඇති. සුනීත සෝපාක රාහුල කුමාරයා සීවලී කුමාරයා වගේ අය අවුරුදු 7න් රහත් වුණා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා. සීවලී කුමාරයාට තච පංචකේ කේසා ලෝමා නඛා දන්තා තචෝ කියන තච පංචකේ කියනකොට කෙස් ටික අතේ තියන් අනිත්‍ය වැටහිලා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. පින්නතුනි කටේ කිරි සුවඳවත් ගියේ නැති පුංචි දරුවා කොහොමද චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ? සාංශාරික පුරුද්ද. දාරුචීරිය කියන මහරහතන් වහන්සේ ශාසනයේ විශේෂ කෙනෙක්. ලෞතුරා බුදුහාඳුරෝ ලෝකේ පහළ වෙලා ඉන්නවා කියලා දැනගත්තට පස්සේ දුවගෙන ගියේ බුදුහාඳුරෝ හම්බ වෙන්න. යනකොට බුදුරජාණන් වහන්සේ විහාරස්ථානයේ වැඩ හිටියේ නෑ. භික්ෂුන් වහන්සේලාගෙන් ඇහුවා බුදුහාඳුරෝ කෝ? හාමුදුරුවෝ මතක් කළා බුදුහාඳුරෝ පිණ්ඩපාතේ වැඩියා. එනකන් දංගෙට වෙලා ඉන්න කියලා. කෑම ටිකක් තේ ටිකක් බීලා ඉන්න කියලා. ඔහු මතක් කළ සංඝයා වහන්සේලාට මම ආවේ කන්න බොන්න නෙවෙයි බුදුහාඳුරු හම්බෙලා බණ අහන්න. අපි නම් දැන් බණ ගෙදර යන්නෙත් හොඳට කෑම තියනවද කියලා බලන්න. මල ගෙදර යන්නෙත් කේටරින් සර්විස් එකක් වගේ දාලා තියනවද කියලා බලාගන්න.
හැමතැනම ලැහැත්ති වෙන්නේ බණගේ දානගේ මලගේ කියාගෙන මිනිස්සු මොකටද? හොඳට කෑම දෙන්න. ඒකට තමයි බෞද්ධයෝ ලැහැත්ති වෙන්නේ. බලන්න. මගුල් ගයක් වගේ නෙවෙයිද මල ගයක් වුණත් දැන් ඔය පුංචි දරුවෝ 100 මැරෙන්නේ කොයි වෙලාවෙද ආච්චි මැරෙන්නේ කොයි වෙලාවද කියලා මග බලන් ඉන්නේ. ඇයි? මල ගයක් වුණාම දින 7ක් යනකම් ගෙදර මගුල් ගයක් වගේ. වැඩි හිටිය ඇත්තු කල්පනා කරලා බලන්න ඔය ඇත්තු පුංචි කාලේ උලමෙක් බස් එක හඬලනකොට බයයි. මලගමක් අහනකොට බයයි. ඒ තත්වය දැන් නැතිව ගිහිල්ලා. ඒවා මගුල් ගෙවල් බවට පත් වෙලා අපි විකෘති කරගෙන වෙනස් කරගෙන තිනවා. ඒ නිසා පින්නතුනි දාරුචීරිය සංඝයා වහන්සේලාට මතක් කළ මට ඕනි බුදුහාඳුරෝ හම්බ වෙන්නේ. කොයි පැත්තටද පිණ්ඩපාතේ වැඩම කළේ කියලා ඒ පැත්තට දුවගෙන ගියා. යනකොට බුදුහාඳුරෝ පෙරලා පිණ්ඩපාතේ වඩිනවා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ස්වාමීනි මම දාරුචීරිය අහවල් දිහාවේ ඉඳලා පැමිණිය ඔබ වහන්සේ හම්බ වෙන්නමයි. අනේ ස්වාමීනි මට බණ කියන්න කිව්වා. මේ පාර මැද්දේ. බුදුහාඳුරෝ ප්‍රතික්ෂේප කළා. ඒකට වෙලාව නෙවෙයි දැන් කියලා. දෙවෙනි වතාවටත් ඉල්ලීමක් කළා. ඒත් ප්‍රතික්ෂේප කළා. තුන්වෙනි වතාවටත් ඉල්ලීමක් කළා. ඒත් ප්‍රතික්ෂේප කළා. නැවත ඉල්ලීම් කරනකොට බුදුරජාණන් වහන්සේ අහනවා ඇයි දාරුචීරිය මෙච්චර හදිස්සියක් කියලා. ඒ වෙලාවේ දාරුචීරිය මතක් කරනවා බුදුරජාණන් වහන්සේට අනේ ස්වාමීනි කොහොමද දන්නේ ඔබ වහන්සේ දැන් මැරෙයිද කියලා? ඔබ වහන්සේ දැන් පිරිනිවන් පායිද කියලා? අපි ළඟ හිටියානම් දාරුචීරියට එලෝ ගහනවා. බුදුහාඳුරන්ට අව කැපෙන වචනයක් කිව්වා කියලා. දාරුචීරිය මතක් කළා කවුද දන්නේ ස්වාමීනි මම මැරෙයිද කියලා දැන්. ඒ නිසා ප්‍රමාදී වෙන්න හොඳ නෑ. අප්‍රමාදීව ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕනේ, අවබෝධ කරගන්නට ඕනේ. අනේ ස්වාමීනි නිසා මට ධර්මයේ දේශනා කරන්න කියලා. අපි ඉන්නවා 60 පණිනකම් සිල් ගන්න. අපි ඉන්නවා 60 පණිනකම් පන්සලේ බණ පින්කමට කටින පින්කමට යන්න. බලන්න දාරුචීරිය තරුණේ මොනතරම් වැදගත්ද කියලා. බුදුරජාණන් වහන්සේට මෙහිම මතක් කළාම බුදුරජාණන් වහන්සේ වචනයයි මතක් දේශනා කළේ. දිත්තේ දිට්ඨ මත්තං හෝත කියලා මතක් කළා. දැකපු දේ දැක්කා කියලා විතරක් හිතන්න කල්පනා කරන්න කියලා. මේ වචන දෙක කන වැකෙනකොටම පින්නතුනි දාරුචීරිය රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. බලන්න ඔය වචන දෙකක් අහලා කොහොමද රහත් වෙන්නේ? චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ. සංසාරයේ පුරුද්ද. එනිසා ඔය ඇත්තොත් මේ විදියට බණ අහන එක රූප වාහිනියෙන් ගුවන් විදුලියෙන් ඕනෑ තරම් බණ අහන්න තියෙනවා. ධර්ම දේශනා ශ්‍රවණය කරන එක ඔය ඇත්තන්ට වහා ධර්මය අවබෝධ කරගන්න ක්ෂණයකින් ධර්මය අවබෝධ කරගන්න පිටිවහලක් වෙනවා. බලන්න පින්නතුනි දේවදත්ත හාමුදුරුවෝ බුදුහාඳුරන්ගේ මස්සිනා. සුප්‍රබුද්ධ රජතුමා බුදුරජාණන් වහන්සේගේ මාමා. මාගන්දිය චිංචි මානවිකාව වගේ ඇත්තු බුදුහාඳුරුවෝ දැකලා. බුදුහාඳුරුවෝ අපි දකින්නේ නැති, බණත් අහන්නේ නැති, පින්මදි වෙන්නේ නැති නිවන් දකින්නට ඒකයි තවමත් සංසාරේ කියන්නේ. ඒ ඇතු ළඟම ඉඳලත් ඒ ධර්මය අවබෝධ කරගන්න බැරි වුණේ. ප්‍රඥාව නැති නිසා. නුවණ නැති නිසා, පින නැති නිසා, පඤ්ඤා සංවත්තනික පටිපදං පටිපජ්ජත කියලා බුදුහාඳුරුවෝ දේශනා කළා. නුවණ වැඩෙන පින්කම් කරන්න කියලා. බණ අහනවා කියලා කියන්නේ නුවණ වැඩෙන පින්කම. ඒ නිසා පින්නතුනි ක්ෂණයකින් ධර්මය අවබෝධ කරගන්න හැකියාව ඔය ඇත්තන්ට ලැබෙනවා. මේ විදියට පුළුවන් හැම වෙලාවෙම ධර්මයේ ශ්‍රවණය කරනවා. හැබැයි බණ අහනකොට ධර්ම ගාරවතා බුදුහාඳුරුවෝ දේශනා කළ ධර්මයට ගෞරවයෙන් බණ අහන්න ඕන. නිදි කිරා වැටෙමින් අගෞරව දක්වමින් බණ අහන්න හොඳ නැහැ. පව් සිද්ධ වෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේ තමන්ගේ විහාරස්ථානයේ වැඩ ඉන්න විහාරස්ථානයේ ධර්මශාලාවට වැඩිය හාමුදුරුවෝ බැහැ දකින්න. වඩින වෙලාවේ පින්නතුනි බුදුහාමුදුරුවෝ ගේට්ටුවෙන් ධර්මශාලාවේ දොරටුවෙන් ඇතුළට පියමනින්නට පළවෙනි පියවර තබනවත් සමගම බුදුරජාණන් වහන්සේට ඇහෙනවා ධර්මශාලාවේ ඇතුලේ ඉන්න හාමුදුරුවෝ දෙනමක් ධර්මය ගැන ධර්ම සාකච්ඡාවක් කරනවා. බුදුහාමුදුරුවෝ
අඩියක්වත් ඉස්සරහට තීවෙත් නැහැ පිටිපස්සට ගත්තෙත් නැහැ. ඇයි? අර හාමුදුරුවෝ දැක්කොත් බුදුහාඳුරුවෝ වඩිනවා කියලා අර ධර්ම සාකච්ඡාව අතරමඟ නවත්තනවා. උන්වහන්සේලා කලබලයටපත් වෙනවා. පිටතට වැඩියොත් බුදුහාඳුරුවෝ ඇවිල්ලා ආපහු වඩිනවා කියලා ඒත් ධර්ම සාකච්ඡාව නවතිනවා. බුදුහාඳුරුවෝ නොහොල්මනේ ඒ හිටිවනම හිටියා. ඇයි? ධර්මයට දක්වන ගෞරවය ඒකයි බුදුහාඳුරුවෝ ධර්මය මගේත් ශාස්ත්‍රූවරයා කියලා දේශනා කළේ. එහෙම බුදුහාඳුරුවෝත් ගෞරව දක්වපු ධර්මයට අපි මොනතරම් ගරු කරන්න ඕනේද? ගෙදරක බණ කියනකොට ධර්ම දේශනාවට වඩම්මනකොට මහාමුදුරුවන්ට කියනවා හාමුදුරුවනේ 7:00 ඉඳලා 8:00 වෙනකම් බණ ඉන් පස්සේ නවත්තන්න කියලා. ඇයි? උපාසකම්මලත් කැමති නෑ 8:00 පයින්නකොට බණ කියනවට රන් දෙපැය වගේ ඒවා යන නිසා. ටෙලිනාට්‍ය පටන් ගන්න වෙලාවනේ. ඔරලෝසුව දිහා බලනවා අපේ මූණ දිහා බලන. කැමති නෑ. ගෙදර ඇත්තෝ කැමති නෑ ආපු අයට සංග්‍රහ කරගන්න බැරි වෙයි රැ වෙනකන් ධර්ම දේශනා කළොත් ආපු අය යනවා. දැන් එතකොට බණ කියන එක ධර්මුණ. ධර්ම දේශනා පවත්වන එක නෙවෙයි අරමුණ වෙලා තියෙන්නේ. හැබැයි කියන්නේ බණ ගෙදර. බණ ගෙදර යනවා කියලා තමයි සීනි කොට්ටත් අරන් එන්නේ. කරන්න වෙන දෙයක්. බලන්න සිංහල මිනිස්සු බෞද්ධ මිනිස්සු අපිට උරුම ආවේනික සිරිත් විරිත් වරද්දවාගෙන තියෙන හැටි. වෙනස් කරගෙන තියෙන හැටි. අපි පුරුදු වෙලා තියෙන ක්‍රමය. ඒ නිසා පින්නතුනි හැම වෙලාවෙම ධර්ම දේශනා ශ්‍රවණය කරන්න පුළුවන් නම් හැම විටම බණ අහන්නට ඕනේ. ධර්ම දේශනා ශ්‍රවණය කරනකොට ගෞරවයෙන් අහන්නට ඕනේ. සමහරක් ඇත්තෝ කියන උපාසකම්මල කියනවා හාමුදුරුවනේ මම උයන්නේ දැන් බණ අහන ගමන් කියලා. රූපවාහිනියේ දාගෙන බණ අහන ගමන් උයනවා. උපාසකම්ම කුස්සියට වෙලා හාල් මැස්සගේ ඔළුව කඩන්නෙත් බණ අහන ගමන්. හරිද? මොනතරම් වැරදිද? එනිසා ධර්මයට එහෙම කරන්න හොඳ නැහැ. බලන්න ඔය ඇතු සිරීපාද යන්නේ මොනතරම් ගෞරවයෙන්ද? ඇයි? බුදුහාඳුරන්ගේ පහස ලැබපු ස්ථානය. දලදා මාලිගාවට ගිහිල්ලා මොනතරම් ගෞරවයෙන්ද ඔය ඇතු ඇසිරෙන්නේ? බුදුහාඳුරන්ගේ ශ්‍රී දලදා වහන්සේ වැඩ ඉන්න නිසා. ජයශ්‍රී මහා බෝධිය ළඟට ගිහිල්ලා මොනතරම් ගෞරවයෙන්ද වැඩ ඉන්නේ? ඒ බුදුහාඳුරන්ගේ ස්පර්ශය ලැබපු පහස ලැබපු වස්තු නිසා. හාමුදුරුවෝ ධර්මාසනේ වැඩ ඉඳගෙන දේශනා කරන්නේ පාලි පාට කාගේ මුවින් පිටවිච්චද? ලෞතුරා බුදුහාඳුරන්ගේ මුවින් පිටවිච්ච ධර්මය. බුදුහාඳුරුවොත් ශාස්ත්‍රවරයා හැටියට ගරු කරපු ධර්මය. එහෙනම් අපි කොච්චර ගෞරවයෙන් බණ අහන්න ඕනේද? ඒ ගෞරවය දැන් ගොඩාක් ඇත්තන්ගෙන් ලැබෙන්නේ නැහැ. ඒකයි අපි මතක් කළේ පින් කරන්න ඇවිල්ලා පව් කරගන්නවා. පින්නතුනි මම මේ පාසලේ ඊළඟට මතක් කළා තව එක්කෙනෙක් හිටියා බුදුහාඳුරුව ධර්ම දේශනා පවත්වනකොට ආහස දිහා බලාගෙන අතේ ඇඟිලි වල පුරුක් ගනිනවා. ආකාශය දිහා බලාගෙන ඉන්නවා. බණ අහන්නේ නැහැ. බුදුහාඳුරුව දේශනා කළා පෙන්නලා බලන්න මහණෙනි ආත්ම 500ක් සංසාරේ ජ්‍යොතිෂඥයෙක් වෙලා ඉපදිච්ච කෙනෙක් කියලා. එයාගේ පුරුද්ද තාරකා ගැට ගහන එකමයි. තව එක්කෙනෙක් හිටියා බුදුහාඳුරුව ධර්ම දේශනා පවත්වනකොට මේ මිනිස්සයා කකුලේ මහපට ඇඟිල්ලෙන් පොළව හරනවා අතේ ඇඟිලි වලින් පොළව ඉදී අඳිනවා. බුදුහාඳුරුව පෙන්නලා මතක් කළා සංසාරේ ආත්ම 500ක් ගැඩවිලෙක් වෙලා ඉපදිච්ච කෙනෙක්. බලන්න සංසාර පුරුදු දැන් මෙහෙම කියනකොට ඔය ඇත්තන්ට හිතෙනවා ඇති අපි කොහෙද ගැඩවිල්ල වල උපදින්නේ? අපි එහෙම උපදීද මෙච්චර විශාල ඇඟක් තියෙනවනේ කියලා. දවසක් බුදුරජාණන් වහන්සේ ගිජුකුළු පව්ව ප්‍රදේශයේ ධර්මචාරිකාවේ වඩිනකොට පින්නතුනි හසිතුප්පාදය පහල කළා. ඒ කියන්නේ බුදුහාඳුරු සිනහ වුණා. අපි වගේ ආවට ගියාට බුදුහාඳුරු hina වෙන්නේ නැහැ. සිනහ වෙනකොට බුදුරජාණන් වහන්සේගේ මුඛයේ කෘන්තක රදනක චාරවක පුරස්චාරවක කියන ප්‍රධාන දලදා වහන්සේලාගෙන් රැස් විහිදෙනවා. ඒ රැස් මේ බෞද්ධ කොඩියේ තියෙන පාට නෙවෙයි. හිරු එළිය වීදුරුවකට වැටුනහම පරාවර්තනය වෙන ආලෝකය වගේ. ආනන්ද හාමුදුරුවෝ මේ ආලෝකය දැකලා බුදුහාඳුරුවෝ සිනහ වුණා නිකන් සිනහ වෙන්නේ නැහැ. හේතුව මොකද කියලා ඇහුවාම බුදුහාඳුරුවෝ පොළොවේ පෘථුවියේ ගමන් කරන කළු කඩි රැලක් පෙන්නලා මතක් කළ ආනන්ද මේ ඇත්තෝ මීට කලින් ආත්මේ මේ ඉන්දියාවේම බමුණු පිරිසක් කියලා.
දැකලා ඇතිනි කළු කඩි රෑන පිටින් ගමන් කරනවා. බමුණෝ කියලා කියන්නේ Hindu ආගමේ බෞද්ධ ආගමේ පූජ්‍ය පක්ෂේ හාමුදුරුවෝ වගේ ඒ ඇත්තන්ගේ ආගමික නායකයෝ. ඒ ඇත්තු කඩි රැලක් වෙලා. එහෙනම් අපි ඔය ඇත්තොත් බල්ලෝ හරක් වෙනවා, ඌරෝ වෙනවා, මීයෝ වෙනවා, පූසෝ වෙනවා, පණුවෝ වෙනවා. අපි හැමෝම එහෙමයි. ඒකනි සංසාරේ බයයි කියලා බුදුහාඳුරු දේශනා කළේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පින්නතුනේ. මේ සංසාරේ මොනතරම් නින්දිතයිද? මොනතරම් හීනයිද දීනයිද කියලා බලන්න. මොනතරම් ග්‍රාම්‍යයිද කියලා බලන්න. මගේ අම්මා ඊළඟ ආත්මේ මගේ බිරිඳ වෙන්න පුළුවන්. මේ ආත්මේ මගේ බිරිඳ ඊළඟ ආත්මේ මගේ අම්මා වෙන්න පුළුවන්. මේ ආත්මේ මගේ බිරිඳ ඊළඟ ආත්මේ මගේ දියණිය වෙන්න පුළුවන්. මේ ආත්මේ මගේ දියණිය ඊළඟ ආත්මේ මගේ බිරිඳ වෙන්න පුළුවන්. නින්දිත නැද්ද සංසාරේ? gedara බැල්ලිගේ කුසේ අපි ඉපදෙන්න පුළුවන්. සමහරක් දරුවෝ ඉන්නේ අම්මා තාත්තට සලකන්නේ නැහැ. ඒ වුණාට බල්ලට සලකනවා. අම්මා ලෙඩ වුණාම බෙහෙත් ටිකක් අරන් දෙන්නේ නැහැ. බලු කූඩුවේ සමහර අම්මලා තාත්තලව දාන්නේ. හැබැයි රට බල්ලෝ හදනවා ගෙවල් දොරවල් 25000යි 50000යි 75000යි කියලා. ඇවිල්ලා හාමුදුරුවොත් එක්ක ලැජ්ජ නැතුව කියන කට ඇරලා හාමුදුරුවනේ බල්ලට විතරක් රුපියල් 10000ක් වියදම් කරනවා මාසෙකට කියලා. පන්සලේ ලයිට් බිල ගෙවුවා නම් කොච්චර වටිනවද? නේද? පොඩි හාමුදුරුවෝ ඉගෙන ගන්න තැන. සමහරක් ඇත්ත ඒ එන්නේ කවුද බල්ලෝ බැල්ලියෝ වෙලා? අම්මලා තාත්තලම තමයි. ඇයි? හරි හම්බ කරලා දරුවෝ ලොකු මහත් කරලා හදට වඩලා ඒ දරුවෝ Tamanට සලකන්නේ නැති වුනහම අපෝපස්ථාන කරන්නේ නැති වුනහම අම්මලා තාත්තලා දුකෙන් කලකිරිලා වෛරෙන් මැරෙනවා. මැරිලා ඒ ගෙවල් වලට මේනවා. බලන්න අර වයසට ගිය අම්මට තාත්තට සලකන්න ඕන විදිහටම බල්ලට බැල්ලිට සලකන්නේ නැද්ද කියලා? ලස්සන කූඩු හදනවා. බත් ටික අනලා ගුලි කරලා කටට දෙනවා. බෙහෙත් ටික ගෙනල්ලා දෙනවා. ලොන් ටික පීරනවා. ඔඩොක්කුවේ තියාගෙන ඉන්නවා. සෙටි පුටුවේ වාඩි කරවනවා. කරන්නේ නැද්ද? අම්මට තාත්තට දක්වන ගෞරවය බල්ලට දක්වනවා. බල්ලෝ වෙලා අම්මලා තාත්තලා ඇවිල්ලා ඒ සැලකිලි ගන්නවා. බල්ලෝ වෙන්නේ නැද්ද අපි? තෝදෙය්‍ය සිටුතුමාගේ කතාව දන්නවනේ. ඒ නිසා පින්නතුනි සංසාරේ හරිම දීනයි. තව එක්කෙනෙක් හිටියා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා පවත්වනකොට ගොරව නිදි. දැනුත් ඕන තරම් ධර්මශාලාවල වල දකින්න ලැබෙනවා. මොන කරුමයක්ද මම දන්නේ නැහැ. බණ පටන් ගත්ත වෙලේ ඉඳලා විනාඩි 5යි 7යි යන්න ඕනේ. හොඳට නිදි යන්න ගන්නවා අපේ උපාසකම්මල බෞද්ධ ඇත්තෝ. උපාසකම්මල විතරක් නෙවෙයි හැම ගොඩක් අය එහෙම. නිින්ද යනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නලා මතක් කළා බලන්න මහණෙනි ආත්ම 500ක් සංසාරේ පිඹුරෙක් වෙලා ඉපදිච්ච කෙනෙක් කියලා. පිඹුරගේ වැඩේම නිදියන එකනේ. එක්කෙනයි හිටියේ බණ අහන. එයාව පෙන්නලා මතක් කළා ආත්ම 500ක් මනුෂ්‍ය ආත්මික ඉපදිච්ච කෙනෙක් කියලා. මිනිසෙක් වෙලා ඉපදිච්ච කෙනෙක් කියලා. බලන්න පින්නතුනේ සාංශාරික පුරුද්ද. දැන් මේ කතාව මම කියලා පාසලේ ළමයිට මතක් කළා. ධර්මදේශන අවසන් වුණාට පස්සේ මං කියනවා මේ පාසලේ වඳුරු වැඳිරිය විච්ච ළමයි කී දෙනෙක් හිටියද කියලා. පිඹුරු විච්ච ළමයි කී දෙනෙක් හිටියද කියලා. මේ ධර්මශාලාවෙත් එහෙම බලාගත හැකියි. බණ ටික ඉවරනකන් දැන් ඉන්න වෙනව සංවරව. නැත්තම් ඕන කෙනෙකුට බැලුවාම දැක ගන්න පුළුවන් අර කියපු චරිත වලින් අය දැනුත් ඉන්නවා ධර්මශාලාවල් වල. පින්නතුනි මේ කතාව ඔය ඇත්තන්ට කියන්න හේතුව මම ප්‍රශ්න අහසමින් ඉන්න ළමයිගෙන් ධර්ම දේශනා පැවැත්වුවේ. මම ළමයිගෙන් ඇහුවා අනාගතේ වෙන්න කැමති කවුද කියලා. 800න් 775ක් විතර අත උස්සලා කියනවා දොස්තර කෙනෙක් වෙන්න කැමතියි කියලා. මං කිව්වා හරි හොඳයි අනාගතේ ලංකාවේ ලෙඩ්ඩු නෑ දොස්තර ළමයි ඔක්කොම. තව පිරිසක් අත උස්සලා කියනවා ඉංජිනේරුවෝ වෙන්න කැමතියි නීතිඥයෝ වෙන්න කැමතියි කියලා. දරුවන්ගෙන් ඇහුවාම දරුවෝද කැමති අම්මද කැමති කියලා. අපේ නම් කැමැත්තක් නෑ අම්මට තමයි ඕනේ මාව දොස්තර කරන්න. මම නිකමට ඇහුවා පින්නතුනේ ළමයිගෙන් මහාන වෙන්න කැමති කවුද කියලා. හාපෝ හාඳුරුනේ අපිට නම් බෑ. එක ළමයෙක් අත උස්සලා කිව්වා මම කැමතියි හැබැයි අපේ අම්මා කැමති නෑ කියලා. දැන් අම්මලා දරුවෝ මහාන කරන්නේත් නෑ. දැන් මේ පැතිවල ළමයි මහාන වෙනවත් අඩුයිනේ. පැවිදි වෙන්න දෙන්නෙත් නෑ. ඉන්නෙත් එක්කෙනයි දෙන්නයි
ඒ ඉන්න එක්කෙනා දෙන්නගෙනුත් දෙන්න බෑ. ශාසනයට දෙන්නේ නැහැ. හැබැයි පොඩි හාමුදුරුවෝ වැරද්දක් කරපු ගමන් දොස් නම් කියනවා. බලන්න මොනතරම් අමාරු කාර්යයක්ද මේ පුංචි හාමුදුරුවෝ කරන්නේ සිවුර දරාගෙන. අවුරුදු 60 70 හිටපු නායක හාමුදුරුවෝ මොනතරම් සේවයක්ද පින් කඳක්ද කියලා බලන්න. ඔයත් හිතලා බලන්න පින්නතුනේ. ඔය ඇත්තන්ට දරුවෝ ඉන්නවනේ. මේ පුංචි දරුවෙකුට කියන්න සුදු රෙද්දක් පොරවලා විනාඩි 5කින් පැය 5ක් ඉන්න කියලා පන්සලේ සිල් අරගෙන. පුංචි දරුවෝ නෙවෙයි. දැන් උපාසකම්මල පොයට සිල් ගත්තාමත් 4 වෙනකොට බෑග් එකේ පටියට අත තියාගෙන ඉන්නේ සැරසෙන් වෙන් යා කියනකොට යනවා. සිල් ගන්න හරි අමාරුයි. රකින්න හරි අමාරුයි. පුංචි හාමුදුරුවෝ කිරි කැටි ළමා වයස හුරතල් වයස මව්සෙනියස පියසෙනියස අහිමි වෙලා සිවුර දරාගෙන මේ හැම දෙයක්ම හිර කරගෙන සිවුරට ඉන්නේ. සමහර පන්සල් වල විහාරස්ථාන වල නීති රීති තියෙනවා. ගෙවල් දොරවල් වල වගේ බෑ. දානේ වළඳන්නත් හාමුදුරුවන්ට නීතියක් තියෙනවා. උදේ පාන්දර නැගිටින්න ඕනේ. ලොකු හාමුදුරුවෝ සමහරක් වෙලාවට දොරට තට්ටු කරන්නේ වේවැලෙන්. ලේ පයින්ට් එකක් විතර පිච්චෙනවා පොඩි හාමුදුරුවන්ගේ උදේ නැගිටිනකොටම. උදේ නැගිට වෙලේ ඉඳලා වැඩ රාජකාරි ගොඩක් තියෙනවා. ගිලම්පස හදන්න ඕනේ. පුංචි හාමුදුරුවෝ පවා ගිලම්පස හදන්න ඕනේ. අපේ පිරිවෙනේ නම් එහෙමයි. හාමුදුරුවෝ 20ක් විතර ඉන්නවා. ඒ ඇත්තන්ට ඔක්කොටම ගිලම්පස හදන්න ඕනේ. ගෙදර ඉන්න දරුවෙකුට කියලා බලන්න අම්මටයි තාත්තටයි තේ එකක් හදන්න කියලා. මිදුල් පතුල් ඔක්කොම අමදින්නට ඕනේ. සමහර පුංචි හාමුදුරුවෝ අත තුවාල වෙලා මහාන කරපු අලුත ඇවිල්ලා අපිට පෙන්නලා කියනවා හාමුදුරුවනේ මගේ අත තුවාල වෙලා කියලා. පුංචි හාමුදුරුවෝ දන්නේ නැහැ ඉදලේ මිටේ අල්ලලා අත කරගට ඇවිල්ලා කියලා. සමහර පුංචි හාමුදුරුවෝ ඉන්නවා පින්නතුනි රැට නිින්දෙන් බය වෙලා කෑක් ගහනවා හීනෙන්. ළඟට අපි ගියාම අතේ එල්ලෙන්නේ තාත්තේ කියලා. සමහර පුංචි හාමුදුරුවෝ අම්මව ඉල්ලලා අඬනවා. කොහොමද දෙන්නේ? ඒ හුරතල් භාවය ඒ සෙනෙහස අහිමි කරගෙන පුංචි හාමුදුරුවෝ සිවුරට වෙලා ඉන්නේ. එහෙම ඉන්න පුංචි හාමුදුරුවෝ ඔය අතු ගිලම්පස ටික අරගෙන යනකොට බෝධි පූජාවට යනකොට පොඩි හාමුදුරුවෝ ගහක් උඩ ඉන්නවා දැක්කොත් බයිසිකලයක් උඩ ඉන්නවා දැක්කොත් ගෙදරට යනකම් අහුවෙන කෙනත් එක්ක බැන බැන යනවා පිම්බත් කාලා තෙලේ කියලා. කොච්චර නරකද බලන්න. ඒ නිසා පින්නතුනේ අනාගතේ අපේ ශාසනය රැකෙන්න නම් පොඩි හාමුදුරුවෝ ඉන්න ඕනේ, මහාන වෙන්න ඕනේ, දරුවෝ මහාන කරන්න ඕනේ. මේ පාසලේ ඉන්න එක දරුවෙක් බොහොම කටකාර දරුවෙක් නැගිටලා මට කියනවා ධර්ම දේශනාව අවසන් වුණු වෙලාවෙත් සාදු මීට පස්සේ නම් මං අපේ ආච්චි ළඟ නිදියන්නේ නැහැ කියලා. මං වෙයි පුතේ කියලා. සාදු කිව්වනි බණ කියනකොට නිදියන්නේ පිඹුරෙක් විච්ච කෙනෙක් කියලා. මං අපේ ආච්චි ළඟ ඉක්ුව රැට නිදියන්නේ. ආච්චිත් එක්ක හැම පොයෙටම සිල් ගන්න යනවා කෝ පන්සලේ. ලොකු හාමුදුරුවෝ බණ පටන් ගත්ත වෙලේ ඉඳලා අපේ ආච්චි නිදී කිව්වා. පිඹුරෙක් කියලා මාව ගිල්ලෝ. ඒ නිසා මම නිදියන්නේ නැහැ කියලා ආච්චිලා. පුංචි දරුවෝ බලන්න ජීවිතේට ඒව ආදර්ශයට ගන්න හැටි. ඒවා දැකලා හිතේ ඇති වෙන අදහස් බලන්න පුංචි දරුවන්ගේ. ඒ නිසා පින්නතුනි ධර්මයට ගෞරවයෙන් යුක්තව බණ අහන්න ඕනේ. බුදුහාඳුරෝ දේශනා කළානේ අට්ටි කତ୍වා ධම්මං සුනාති. බණ අහනකොට පදයක් ගානේ නිවන් පිණිසම හේතු වෙනවා. මම මේ බණ අහන බණ පදයක් ගානේ නිවනට පියවරක් වෙනවා කියන හැඟීමෙන් බණ අහන්න ඕනේ. ඊළඟට මනසී කତ୍වා ධම්මං සුනාති. හිත එක්තෙන් කරගෙන එක අරමුණක හිත තියාගෙන බණ අහන්නට ඕනේ. සිත නොඑක් අරමුණු වල ගමන් කරනවා. ඒකනේ දූරංගමං ඒක චරං අසරීරං ගුහාසයං. යේ චිත්තං සංඤ මෙස්සන්ති මොක්칸ති මාර බන්ධනා. සිත එක්තෙන් කරගෙන සමාධියකට ලක් කරගෙන ඉන්න පුළුවන් කෙනාට තමයි ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි සබ්බං චේතසෝ සමන්නා හරිත්වා ධම්මං සුනාති. මම මල් කරුවෙක් මලින් මල් මාලාවක් ගොතනවා වගේ එක බණපදයක්වත් අතාරන්නේ නැතුව මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරනවා කියන හැඟීමෙන් බණ අහන්නට ඕනේ. ඕහිත සෝතෝ ධම්මං සුනාති. කන් යොමාගෙන ධර්ම දේශනා ශ්‍රවණය කරන්නට ඕනේ. වෙන අතකට කන් යොමු කරන්නේ නැතුව.
එහෙම ධර්ම දේශනා ශ්‍රවණය කළොත් නිවනට ලං වෙන්නට පුළුවන්කම තියෙනවා කියලා බුදුහාඳුරු දේශනා කළා. පින්නතුනි මම ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට දේශනා කළේ අපදාන පාළියේ සඳහන් වෙන ගාථාවක්. අම්මා තාත්තා ගැන ඕන තරම් ඔය ඇත්තු බණ අහලා තියෙනවනේ. පෞගිය කාලේ සින්දු වගේ කවියනොත් අම්මා ගැන කියනකොට හැම ගෙදරකම ඇහෙනවා අම්මා ගැන. ධර්ම දේශනාවක් කියා හැමෝම ඇහුවා. බලන්න බුදුහාඳුරුව තරම් අම්මා තාත්තගේ වටිනාකම ලෝකයට දේශනා කරපු ආගමික නායකයෙක් ශාස්ත්‍රවරයෙක් නැහැ. බුදුහාඳුරුව පින්නතුනි කතාවෙන් නෙවෙයි ක්‍රියාවෙන්ම කරලා පෙන්නවා අම්මා තාත්තට සලකන්නේ කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේගේ පුංචි අම්මා තමයි ප්‍රජාපති තෙරණිය කියලා කියන්නේ. බලන්න මේ අම්මා දරුවත් අතර වෙන සංවාදයේ මේ කතාව අපි බෞද්ධයෝ හැටියට මොනතරම් මේ ගැන හිතන්න ඕනේද? ඔයත් මීට කලින් මේ ගැන අහලා නැහැ කියලා හිතන නිසා තමයි මේ දේශනාව කරන්නේ. ප්‍රජාපති තෙරණිය කියලා කියන්නේ බුදුහාඳුරන්ගේ පුංචි අම්මා. ඇය බුද්ධ ශාසනයේ පළමුවෙන්ම පැවිදි වෙච්ච තෙරණින් වහන්සේ, ස්ත්‍රිය, කාන්තාව. බුදුහාඳුරන්ගෙන් පැවිදි ඉල්ලලා පැවිදි වුණා. ඇය විතරක් නෙවෙයි පැවිදි වුණේ රාජකුමාරිකාවෝ 499 දෙනෙක් පැවිදි වුණා. ඇයත් සමග 500ක් රහත් තෙරණින් වහන්සේලා. මේ 500 දෙනාම සංසාරයකට ආපු අය. මම මුලිනුත් මතක් කළේ. සංසාර පුරුදු නිවන් දකින්නත් බලපාන. සංසාරේ එක තැන එකටම ගමන් කරපු අය නිසා අපේ බුදුහාඳුරන්ගේ කාලෙත් එකට ඉපදුනා. එකම තැන කල් ගත කළා. එකම අන්තఃපුරයක ස්ත්‍රීන් බවට පත් වුණා. බුදුහාඳුරන්ගෙන් පැවිදි ඉල්ලලා එකම දවසේ පැවිදි වුණා. එකම සූත්‍ර ධර්ම දේශනාවක් ශ්‍රවණය කළ ඔක්කොම එකට රහත් වුණා. දැන් ප්‍රජාපති තෙරණියත් සමග රහත් තෙරණින් වහන්සේලා 500ක් එකම පන්සලක වැඩ වාසය කරනවා. පින්නතුනි රහතන් වහන්සේලාට පුළුවන්කම තියෙනවා තමන් වහන්සේ මරණයටපත් වෙන්නේ පිරිනිවන් පාන්නේ කවදද කියලා බලන්න. සාමාන්‍යයෙන් රහතන් වහන්සේලා එහෙම බලනවා. ඇයි? අපි වගේ දවසක්වත් ජීවත් වෙන්න ඒ ඇත්තෝ ආස නැහැ. ඒ ඇත්තෝ මේ පංචස්කන්ධය අතහරින්නේ කොයි වෙලාවෙද කියලා බලන් ඉන්නේ. ඒ නිසා මරණයට සතුටින් නිර්භයව නිදහසේ මුහුණ දෙන්නේ ඇත්තෝ. ප්‍රජාපති තෙරණිය වයස අවුරුදු 80 පිරිච්ච වෙලාවේ බැලුවා Taman පිරිනිවන් පාන්නේ කවදද කියලා. බැලුවාම දැක්ක පින්නතුනි අද හැන්දෑවේ පිරිනිවන් පාන. එහෙම දැක්කට පස්සේ රහතන් වහන්සේලා අදිෂ්ඨාන කරන ඔව් මම මේ වෙලාවට පිරිනිවන් පානවා කියලා. ප්‍රජාපති තෙරණිය තීරණය කළා අද හැන්දෑවට පිරිනිවන් පානවා කියලා. සසර පුරුද්ද බලන්න ප්‍රජාපති තෙරණිය ආයු සංස්කරණ අතහැරියා. ඒ කියන්නේ අදිෂ්ඨාන කළා මම අද හැන්දෑවේ පිරිනිවන් පානවා කියලා. මේ අදිෂ්ඨානය දැනුණා පින්නතුනි අනෙක් තෙරණින් වහන්සේලා 499 දෙනාටම. ඒ ඇත්තෝ තීරණය කළා ප්‍රජාපති තෙරණියත් සමග අපිත් අද හැන්දෑවේ පිරිනිවන් පානවා කියලා. ප්‍රජාපති තෙරණිය ආයු සංස්කරණ අතහැරියාම මරණයටපත් වෙන්න හෝරා කිහිපයක් තියලා පිරිනිවන් පාන්න ලං වෙච්ච වෙලාව ප්‍රජාපති තෙරණියට කල්පනා වෙනව රහත් වුණත් අම්මා කෙනෙක් මගේ බුදු පුතා ජීවත් වෙලා ඉන්නවා උන්වහන්සේව බැහැ දැකලා එන්නට ඕනේ අන්තිම වතාවට මූණ බලන්න ඕනේ කියලා. අපේ අම්මලා වගේම තමයි මව්සෙනේ හසරහත් වුණත් බලන්න පින්නතුනේ. ප්‍රජාපති තෙරණිය තීරණය කළ මගේ බුදු පුතා බලන්න මං වඩිනවා කියලා. අනෙක් තෙරණින් වහන්සේලාත් පිරිවරාගෙන 500ක් රහත් තෙරණින් වහන්සේලා දෙවුරම් වෙහෙර බලා වැඩම කළා බුදුහාඳුරු බැහැ දකින්න. බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ පින්නතුනි විහාරස්ථානයේ ධර්මශාලාවේ රජවරු මැතිවරු දෙවිවරු සිටුවරු පිරිවරාගෙන දෙනෝ 1000ක් මිනිසුන්ට ධර්ම දේශනා පවත්වනවා. ඈත තියාම දිවසින් දැක්ක බුදුහාඳුරු මාව හදපු මගේ අම්මා ජීවිතයේ අවසාන වතාවට මාව දකින්න එනවා. බුදුහාඳුරු ධර්මාසනෙන් බිමට බැහැලා දෙවුරම් වෙහෙර ගේට්ටුව ළඟට වෙනකම් වැඩම කළ අම්මව පිළිගන්න. පින්නතුනි බුදු කෙනෙක් පෙර ගමන් කරනවා කියලා කියන්නේ මහා භාග්‍යයක්. මහා පින්වන්ත කෙනෙකුට විතරයි බුදුහාඳුරු ඉස්සරහට ගමන් කරන්නේ.
කෙනෙක්ව පිළිගන්න ඉස්සරහට යනවා කියලා කියන්නේ එයාට ගෞරවයක්. ඔය ඇත්තෝ උනත් තමන්ගේ නෑයෙක් මිත්‍රයෙක් ගෙදරට එනවා දැක්කොත් ඈත තියා ළඟට දුවලා ගිහිල්ලා අතින් අල්ලලා සිප වැළඳගෙන පිළිගන්නවා. ඔහුට දක්වන විසර ගෞරවයක් ආදරයක් ඒක. බහුමානයක් ඒක. බුදුහාඳුරෝ කාන්තාවක් වෙනුවෙන් පෙර ගමන් කළා කියලා කොහේවත් සඳහන් වෙන්නේ නැහැ. තමන්ගේ අම්මා වෙනුවෙන් පමණයි පින්නතුනි ඉස්සරහට ගමන් කළේ. බුදුරජාණන් වහන්සේ පෙර ගමන් කළා. ප්‍රජාපති තෙරණිය ඈත එන දිහා බලාගෙන ඉඳලා දෙව්රම් වෙහෙරේ ගේට්ටුව ළඟට ආවට පස්සේ අම්මගේ අතින් අල්ලගත්ත වම් අතින්. බුදුහාඳුරෝ අතින් අල්ලගත්තාම ප්‍රජාපති තෙරණියගේ ਸਰවාංගයම සතුටෙන් පිනා ගියා. ලෞතුරා බුදුහාඳුරෝ මගේ අතින් අල්ලනවා කියලා. බුදුහාඳුරෝ අම්මගේ අතින් අල්ලගෙන දෙව්රම් වෙහෙරේ ගේට්ටුව ළඟ ඉඳන් ධර්මශාලාවට එක්කගෙන ගියා. අවුරුදු 80යි අම්මට දරා ගන්න බෑ සතුට. නිරාමිස ප්‍රීතියකින් බුදුහාඳුරුවොත් එක්ක ගමන් කරලා බුදුරජාණන් වහන්සේ ධර්මාසනේ වාඩි වෙලා අම්මට මතක් කළ වාඩි වෙන්න කියලා. ප්‍රජාපති තෙරණිය චකිතයෙන් මේ අත බලනකොට බුදුරජාණන් වහන්සේ දිවසින් දැක්කා. අම්මා ළඟ වාඩි වෙන්න කම්මැලි බවක් දක්වනවා. ඇයි? බුදුහාඳුරුවන්ගේ ඉස්සරහා මූණට මූණ බලාගෙන කාටවත් වාඩි වෙන්න බෑ. ඒක මන්තං අට්ඨාසි කියලා බණ පොතපතේ සඳහන් වෙන එකත් පසක හිටියක් කියලා. බුදුහාඳුරන්ගේ පිටිපස්සෙත් ඉන්නේ නැහැ කෙනෙක්, බුදුහාඳුරන්ගේ ඉස්සරහා ඉන්නෙත් නැහැ. බුදුහාඳුරන්ගේ අතක් එක් ශ්‍රී හස්තයක් පැත්තට වෙන්නේ ඉන්නේ. ඇයි? බුදුහාඳුරන්ගේ අභිමුව කෙනෙකුට ඉන්න බැරි ඒ තරම් පාරමිතා ශක්තියක්, සීලයක්, ප්‍රඥාවක්, ගුණයක් සමාන කෙනෙක් තව නැති නිසා. ප්‍රජාපති තෙරණියට මතක් කළ මගේ අම්මේ මගේ ළඟ වාඩි වෙන්න. මම අදිෂ්ඨාන කරලා තියෙන්නේ අම්මට මගේ ළඟ වාඩි වෙන්න හැකියාව ලැබෙන්න කියලා. ප්‍රජාපති තෙරණිය වෙවුලන්න ගත්තා. මගේ බුදු පුතා අවසාන මොහොතේ මට සලකන විදිය දරා ගන්න බෑ සන්තෝෂය වෙවුලමින් බුදුහාඳුරන්ගේ ඉස්සරහා වාඩි වුණා. ඉස්සරහා වාඩි වෙලා බුදුරජාණන් වහන්සේට නළලේ අත් දෙක තියාගෙන වැඳගෙන කියනවා. තථාගත බුදු පියාණන් වහන්සේ මගේ බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේව මේ ලෝකෙට හැදුවේ වැඩිවේ නැති වුණාට හදපු වඩපු අම්මා මම. බුදුහාඳුරුවනේ මින් පස්සේ ආයි ඔබ වහන්සේව මට දකින්න ලැබෙන්නේ නැහැ. ඔබ වහන්සේගේ ওই ලස්සන මූණ අවසාන වතාවට මං අද දකින්නේ. ඔබ වහන්සේ මාව දකින්නේ අවසන් වතාවට අද. මේ අම්මට ඔබ වහන්සේට කියන්න කරුණු ගොඩාක් තියෙනවා. ඉඩ දෙනවද බුදුහාඳුරුවනේ කරුණු ටිකක් කියන්න කියලා. බුදුහාඳුරෝ නිසොල්මනේ අහගෙන හිටිය අම්මා කියන දෙයක් කියන්න. ප්‍රජාපති තෙරණිය බුදුහාඳුරන්ට වැඳගෙන කියනවා පින්නතුනේ අහං සුගතතේ මාතා ත්වංච වීර පිතා මම සද්ධම්ම සුඛදානාත තයා ජාතාමි ගෝතම. බුදුහාඳුරෝනේ ඔබ වහන්සේගේ අම්මා මම. ඒ වුණාට බුදුහාඳුරෝනේ ඔබ වහන්සේ මගේ තාත්තා කියලා. පුතාට අම්මා කියනවා තාත්තා කියලා. හේතුව මොකද? සද්ධම්ම සුඛදානාත. බුදුහාඳුරෝනේ සද්ධර්ම සැපගෙන දෙන ශාසනය තුල පැවිද්ද නැමැති ශ්‍රේෂ්ඨ උපත ලැබලා දුන්නේ ඔබ වහන්සේ. ඒ නිසා ඔබ වහන්සේ මගේ ශ්‍රේෂ්ඨ පියා. මගේ මව් පදවියට වඩා ඒක උතුම් බුදුහාඳුරෝනේ කියලා බුදුහාඳුරන්ට මතක් කළා. ඒ නිසායි බුදුහාඳුරන්ට මතක් කළේ ඔබ වහන්සේ මගේ තාත්තා කියලා. එහෙම මතක් කරලා නැවතත් නළලේ අත් දෙක තියාගෙන ප්‍රජාපති තෙරණිය වැඳගෙන බුදුරජාණන් වහන්සේට මතක් කරනවා සංවද්දිතෝ යං සුගත රූප කායෝ මයා තව අනින්දිතෝ ධම්ම කායෝ මම සංවද්දිතෝ තව. බුදුහාඳුරෝනේ ඔබ වහන්සේගේ ඔය දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් විසිතුරු වෙච්ච ලස්සන රූපය පෝෂණය කළේ මම. ඒ වුණාට බුදුහාඳුරෝනේ ඔය ශරීරය කවදා හරි මේ පොළොවට පස් වෙලා යනවා. ඒ වුණාට ඔබ වහන්සේ මගේ ධර්ම කාය පෝෂණය කළා කවදාකවත් විනාශ වෙන්නේ නැති අනිත්‍යයට අනාත්ම භාවයට දුකටපත් වෙන්නේ නැති මගේ කය පෝෂණය කළා. ඒ කය තමයි ධර්ම කාය. චතුරාර්ය සත්‍ය අවබෝධ කරවීම නැමැති ධර්ම කාය. ඒ ශරීරය ඔබ වහන්සේ පෝෂණය කළා.
ඒ අතින් බැලුවත් ඔබ වහන්සේ මට වඩා ශ්‍රේෂ්ඨයි කියලා මතක් කරලා බුදුහාඳුරුන්ට නැවතත් කියනවා ප්‍රජාපති තෙරණිය රක්කන වද්දනේ මයිහං අනනෝත්වං මහා මුනි පුත්තකාමාතියා මාතා ලබන්තුතා දිසංසුතං බුදුහාඳුරනේ ඔබ වහන්සේ දේශනා කරනවනේ යම් දරුවෙක් අම්මා තාත්තා මේ ලෝකේට තමන්ව බිහි කරලා ඇඟේ ලේ ටික කිරි කරලා පෝල දහඩිය මුගුරු වගුරවල මහන්සි වෙලා පෝෂණය කරපු ණය බීපු කිරිවල ණය ගෙවන්න කියලා හිතාගෙන යම් දරුවෙක් අම්මා තාත්තා දෙන්නව උරයිස් දෙකේ තියාගෙන අවුරුදු 100ක් කන්න බොන්න නාවන කියන හැම දෙයක්ම කළත් ණයෙන් නිදහස් වෙන්න බෑ කියලා ඒ වුණාට මගේ බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේ නම් මම ඔබ වහන්සේව පෝෂණය කරපු ණයෙන් පෝපු කිරිවල ණයින් ඔබ වහන්සේ මගේ නිදහස්. ඒකට හේතුව මට නිවන් අවබෝධ කරවුවා ඔබ වහන්සේ. ධර්මය අවබෝධ කරවුවේ ඔබ වහන්සේ නිසා ඔබ වහන්සේ මට අබමල් රේණුවක ණයක් නැහැ. එහෙම මතක් කරලා නැවතත් කියනවා බුදුහාඳුරනේ යම් අම්මා කෙනෙක් ස්ත්‍රියක් කැමති නම් දරුවෝ ලබන්න සංසාරේ අනේ ඔබ වහන්සේ වැනි දරුවෝ ලබත්වා. ඔබ වහන්සේ වැනි දරුවෝ ලබත්වා ඒ අම්මලා හැම කෙනෙක්ම කියලා ප්‍රාර්ථනා කරලා ප්‍රජාපති තෙරණිය නැවතත් බුදුරජාණන් වහන්සේට මතක් කරනවා නතිත්ති පුබ්බං තව දස්සනේන චක්කුංන සෝතං තව බාසිතේන චිත්තං මමං කේවල මේක මේව පප්පුය්‍යතං ධම්ම රසේන තිත්තිං බුදුහාඳුරනේ මම කෙලෙස් නැති කරලා රහත් වෙලා ඉන්නේ. ඒ වුණාට මගේ ශරීරයේ අම්මා කෙනෙක් කියන හැඟීම තියෙනවා. ඒ නිසා බුදුහාඳුරනේ මගේ ඇස් දෙක ඔබ වහන්සේගේ රූපයමයි දකින්න ඉල්ලන්නේ. මගේ කන් දෙක ඔබ වහන්සේගේ හඬමයි අහන්න ඉල්ලන්නේ. අපේ අම්මලත් එහෙමනේ පින්නතුනේ. දරුවව මොනතරම් වයසට ගියත් තමන්ගේ දරුවාට දරුවොත් ඉන්නවා. ඒ වුණාට තමන්ගේ පුතාව තමන්ගේ දියණියව දකින්න අපේ අම්මලා තාත්තලා මොනතරම් කැමතිද? මොනතරම් දැක්කත් තමන්ගේ දරුවව අම්මට තාත්තට සෑහීමක් නැහැ. ප්‍රජාපති තෙරණියත් මතක් කළේ ඒකයි බුදුහාඳුරන්ට බුදුහාඳුරනේ මගේ ඇස් දෙක මගේ කන් දෙක ඉල්ලන්නේම ඔබ වහන්සේව දකින්න යන් කියලා. ඔබ වහන්සේගේ හඬ අහන්න ඔබ වහන්සේගේ රූපය දකින්නමයි ඉල්ලන්නේ. ඒ නිසයි මේ වෙලාවෙත් මම ඔබ වහන්සේ දකින්න වැඩම කළේ. එහෙම කියලා නැවතත් බුදුහාඳුරන්ගෙන් ඉල්ලීමක් කරනවා. බුදුහාඳුරන්ට මතක් කරනවා මුහුත්තං තණ්හා සමනං කීරං ත්වං පායිතං මයා තයාහං ධම්ම මත්සන්තං කීරං ත්වං පායිතං මයා බුදුහාඳුරනේ පුංචි කාලේ වෙන දරුවෝ වගේම ඔබ වහන්සේ අත් දෙක උඩට ඔසවගෙන කකුල් දෙක උඩට ඔසවගෙන කුසගිනි වෙලා හඬනවා. ඒ අඬනකොට මම දන්නවා ඔබ වහන්සේට කිරි ඕනේ වෙලක් කියලා. ඒ වෙලාවට බුදුහාඳුරනේ මගේ ਸਰවාංගයම රත් වෙනවා. මුළු ඇඟේම තියෙන ලේ ටික කිරි බවට පත් වෙනවා වගේ මට දැනෙන්නේ. මම ඔබ වහන්සේව මගේ දෑතට අරගෙන තනපුඩු ඔබ වහන්සේගේ කටට තියලා කිරි ටික දෙනවා. මගේ බුදුහාමුදුරුවනේ බොරුවක් නෙවෙයි මේ කියන්නේ සංසාරේ පුරපු පාරමිතා ශක්තිය වෙන්නේ නැති. ඔබ වහන්සේගේ අම්මා වෙන්න පුරපු පාරමිතා ශක්තිය පිං වෙන්නේ නැති. බුදුහාමුදුරුවනේ සමහර අම්මලා කියනවා දරුවගේ දත් වෙනකොට දරුවා ලොකු වෙනකොට කිරි බොනකොට වේදනාවක් දැනෙනවා කියලා. දත් වදිනකොට තනපුඩුවට වේදනාවක් දැනෙනවා කියලා. මගේ බුදුහාඳුරනේ මේ අම්මා කියන්නේ බොරුවක් නෙවෙයි. ඔබ වහන්සේ කිරි බොනකොට කවදාකවත් මට වේදනාවක් දැනිලා නැහැ. තනපුඩුවට රිදීමක් වේදනාවක් දැනිලා නැහැ. මට දැනෙන්නේ ඔබ වහන්සේ කිරි ටික බොනකොට මගේ ਸਰවාංගයේම පස්වනක් ප්‍රීතියෙන් පිනා යනවා වගේ. निराமிස ප්‍රීතියක් මට දැනෙන්නේ ඔබ වහන්සේ කිරි ටික බොනකොට. ඒ වුණාට බුදුහාඳුරනේ අදත් මට පසුතැවීමක් තියෙනවා. හේතුව මම එහෙම කිරි දුන්නට ඔබ වහන්සේ පැයයි ඉන්නේ. ආපහු කුසගිනි වෙලා හඬනවා. මට බැරි වුණා මගේ බුදුහාමුදුරුවන්ගේ කුසගින්න සදාතනිකව නිවලා දාන්න මගේ කිරි ටිකෙන්. නමුත් බුදුහාමුදුරනේ ඔබ වහන්සේ මොනතරම් ශ්‍රේෂ්ඨද? ඔබ වහන්සේ මගේ කුසගින්න සදාතනිකවම නිවලා දැම්මා. මොකක්ද ප්‍රජාපති තෙරණිය කියන මේ කුසගින්න? සංසාරේ ඉපදෙමින් මැරෙමින් ගමන් කරන සංසාර දුක නැමැති කුසගින්න. ඒ කුසගින්න නිවන් ඔබ වහන්සේ මට පෝපු කිර තමයි ධර්මයේ නැමැති අමා කිර. ධර්මයේ නැමැති අමා කිර මට පෝලා මාව ඔබ වහන්සේ මේ සසර කතරින් දුක් සාගරයෙන් ඈතර කෙරෙව්වා.
ඒ නිසා ඔබ වහන්සේ ශ්‍රේෂ්ඨයි කියලා මතක් කරලා බුදුහාඳුරන්ට කියනවා ස්වාමීනි අද හැන්දෑවේ මැරෙන්න ඉන්න මේ අම්මා ඔබ වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා. ඔබ වහන්සේගෙන් කරන ඒ ඉල්ලීම ඉටු කරන්න කියලා මතක් කළා බුදුහාඳුරනේ. ඔබ වහන්සේ බණ කියනකොටත් මං හැංගිලා බලන් හිටියා. සමහරක් වෙලාවට මං මුවා වෙලා ඔබ වහන්සේ ධර්ම දේශනා පවත්වනකොට බලන් ඉන්නවා අම්මා හැටියට. කදාචි ධම්ම දේශන්තෝ කිපි ලෝකග්ග නායකෝ. බුදුහාඳුරු සමහරක් වෙලාවට ධර්ම දේශනා කරනකොට කිමුහුන් යනවා බුදුහාඳුරන්ට. ඒ වෙලාවට ප්‍රජාපති තෙරණිය කියනවා බුදුහාඳුරනේ මං ගොඩක් බය වෙනවා ඒ වෙලාවට. ඔබ වහන්සේට ලෙඩක් දුකක් වෙයි කියලා. ඒ වෙලාවටත් මං ඔබ වහන්සේට ආශිර්වාද කළා. චිරං ජීව මහා වීර කප්පං තිට්ඨ මහා මුනේ සබ්බ ලෝකස්සත්තාය බවස්සු අජරාමරෝ. වැඩි හිටි අපේ අම්මලා දන්නවා ඉස්සර පුංචි දරුවෙකුට කිමුහුමක් ගියත් අපේ මිනිස්සු ආයුබෝ වේවා කියනවා. ප්‍රජාපති තෙරණියත් කියන්නේ මේකයි. බුදුහාඳුරනේ ඔබ වහන්සේට කිමුහුමක් ගියත් මං ආශිර්වාද කළා. චිරං ජීව මහා වීර ගොඩාක් කල් ඉන්න බුදුහාඳුරනේ. එහෙම කියලත් මං නැවතුනේ නෑ කල්පයක් ඉන්න බුදුහාඳුරනේ. ලෝක සත්වයාට වැඩපිනිස කවදාකවත් මැරෙන්නේ නැති, ලෙඩ වෙන්නේ නැති, දිරන්නේ නැති කෙනෙක් වෙලා අමරණීය කෙනෙක් වෙලා වැඩ ඉන්න බුදුහාඳුරනේ කියලා ආශිර්වාද කළා. මං ඔබ වහන්සේ දිහා බලාගෙන හිටියේ හරිම සන්තෝෂෙන්. අපේ අම්මා තාත්තා වුණත් එහෙමයි. මගේ ගම මගුරේ පන්සලේ සමහරක් පොයේ දිනවලට මං ධර්ම දේශනාවලට වඩිනවා. ඒ වැඩල බණ කියන්න පටන් ගත්ත වෙලේ ඉඳලා මගේ අම්මා සිල් ගන්නවා පන්සලේ. බිමට මූණ හරවගෙන ඉන්නව බණ අහන්නේ නැහැ. මම හිතුවා නිදි කියලා. මම දවසක් ගෙදරට වැඩම කරපු වෙලාවේ මගේ සහෝදරියක් සමග දොස් කිව්වා අම්මට. ඒ වෙලාවේ ඇය කියනවා හාමුදුරනේ එහෙම කියන්න එපා. ඔබ වහන්සේ බණ පටන් ගත්ත වෙලේ ඉඳලා අම්මගේ ඇස් වලට කඳුළු වෙනවා. ඒවා දරා ගන්න බැරි නිසා තමයි අම්මා මූණ බිමට හරවගෙන ඉන්නේ කියලා. අම්මට සතුටට බණ නෙවෙයි ඇයට සතුටට කඳුළු වෙනවා. මගේ තාත්තා කවදාකවත් මම බණ කියන තැනක ඉන්නේ නැහැ. පොයට සිල් ගන්නෙත් නැහැ. මම දොස් කිව්වා මම බණ කියන්නේ කොහොමද මගේ නෑයන්ට ගමට ඇවිල්ලා මගේ තාත්තත් බණ අහන්නේ නැතිකොට කියලා. අම්මා කියනවා හාමුදුරනේ පන්සල තියෙන කඳු ගැටේක මගුරේ ගංගාරාමේ. පන්සලේ මම ධර්ම දේශනා කරනකොට තාත්තා මෝටර් සයිකලේ පල්ලෙහා පාරේ නවත්තලා පාර අයිනට වෙලා වාඩි වෙලා බණ අහනවා. ඇයි? මම බණ කියනකොට තාත්තගේ ඇස් වලට කඳුළු උනනකොට පිරිමියෙක් හැටියට තාත්තට ලැජ්ජයි. ඔහු තනියෙන් ධර්ම දේශනා ශ්‍රවණය කරනවා කියලා. පෘථග්ජන හාමුදුරු නමක් වෙච්ච මගේ බණ අහන්න මගේ අම්මා තාත්තා එහෙමනම් බුදුහාඳුරන්ගේ හදපු අම්මා හැටියට ප්‍රජාපති තෙරණිය ධර්ම දේශනා කරන විලාසය දැකලා මොනතරම් ප්‍රමෝදයටපත් වෙන්නේ නැද්ද? ප්‍රජාපති තෙරණිය මෙහෙම මතක් කළ බුදුරජාණන් වහන්සේට කියන බුදුහාඳුරනේ මරණයට මොහොතක් තියලා මේ හදපු අම්මා ඔබ වහන්සේට කිරි ටික පොවපු අම්මා ඉල්ලීමක් කරනවා. චක්කං කුස දජා කින්නේ පාදේ කමල කෝමලේ ප්‍රසාරේහි පනාමං තේ කරිස්සං පුත්ත පේමසා. මගේ බුදුහාමුදුරනේ පුංචි කාලේ මං ඔබ වහන්සේව හදනකොට වඩනකොට හුරතල් කරනකොට අනෙක් අම්මලා වගේම මගේ අත් දෙකෙන් ඔබ වහන්සේව උඩට ඔසවලා මගේ මූණේ නාස්පුඩු දෙපැත්තේ ඔබ වහන්සේගේ යටිපතුල් හිටින විදිහට තියලා මං ඔබ වහන්සේගේ යටිපතුල් සිප වැළඳගෙන තිනවා. මගේ කුසෙන් බිහි කරපු නන්ද කුමාරයාටවත් මං එහෙම කරලා නැහැ. මම දන්නේ නැහැ බුදුහාඳුරනේ වෙන අම්මලා මෙහෙම කරනවද කියලා. මං ඔබ වහන්සේගේ යටිපතුල් ඒ වෙලාවට දිවෙන් ලෙව කාලා තිනවා. එහෙම කරපු මේ අම්මට මැරෙන්න අවසන් උස්ම හෙලන්න මොහොතක් තියලා ආසයි බුදුහාඳුරනේ දජසේසත් ලකුණින් 200ක් අනුව්‍යංජන අසීති අනුව්‍යංජන ලක්ෂණයන්ගෙන් විසිතුරු විච්ච රෝස මලක පෙත්තක තියෙන සිව්මැලි බවටත් වඩා සිව්මැලි ඔබ වහන්සේගේ යටිපතුල් දෙක බලන්න. පින්නතුනි කෙනෙකුට හිතන්න පුළුවන් රහත් විච්ච කෙනෙක් බොළඳ ඉල්ලීමක් මේ කරන්නේ කියලා. ප්‍රජාපති තෙරණිය බලන්න අම්මා කෙනෙක් විදියට ලෝකයට දෙන ආදර්ශය. බුදුහාඳුරුවොත් මෙතනදී කරන්නේ ලෝකයට විශාල ආදර්ශයක් දෙන්නේ. ප්‍රජාපති තෙරණිය ඉල්ලීමක් කළ බුදුහාඳුරුවන්ගේ යටිපතුල් දෙක දිගු කරන්න කියලා. ප්‍රජාපති තෙරණියට යටිපතුල් දෙක බලන්න ආසයි කියලා. අවුරුදු 55ක් 56ක් විතර වෙන බුදුහාඳුරු මේ වෙනකොට වයස. බලන්න අම්මට ගරු කරන හැටි අර දිනෝදාහක් මිනිස්සු පිරිස මැද්දේ
බුදුහාඳුරෝ බුද්ධ චීවරයට අත තියලා ධන ඉස් දෙක ළඟට වෙනකන් සිවුර ඔසවලා ප්‍රජාපතියේ තෙරණිය දිහාවට පා දෙක දිගු කරනවා. දරා ගන්න බෑ සතුට මගේ බුදුහාඳුරෝ මගේ ඉල්ලීම ඉටු කරනවා. ප්‍රජාපති තෙරණිය ධන ඉස් දෙකෙන් හිටගත්තා. නැමුණා බුදුරජාණන් වහන්සේ දිහාවට. පුංචි දරුවෙක්ගේ කිරි කැටි පා දෙක තමන්ගේ මූණේ නාස්පුඩු දෙපැත්තේ හිටින විදිහට තියාගන්නවා වගේ. ප්‍රජාපති තෙරණිය බුදුහාඳුරන්ගේ යටිපතුල් දෙක සිරිපතුල තමන්ගේ මූණේ නාස්පුඩු දෙපැත්තේ තියාගෙන සිප වැළඳගත් හිතේ හැටියට. එයින් සෑහීමක් නැහැ කෙලෙස් නැති කලත් අම්මා කෙනෙක් නේ. පුත්තපේ මං බන්තේ මන්සං චෙත්වා චවින් චින්දති චවින් චෙත්වා නහාරුං චින්දති නහාරුං චෙත්වා අට්ටිමින්ජං ආමංච චින්දති. සුද්ධෝදන රජතුමා බුදුහාඳුරන්ට මතක් කළ දරුසෙනියස කියලා කියන්නේ බුදුහාඳුරනේ අම්මා තාත්තගේ ලේ මස් ඇටනහර විනිවිද ගිහිල්ලා හදවත පසාරු කරගෙන ගිහිල්ලා තියෙන දෙයක් කියලා. ඒකයි පින්නතුනි රහත් වෙලා කෙලෙස් නැති කලත් ප්‍රජාපති තෙරණිය බුදුහාඳුරන්ගේ යටිපතුල් දෙක සිප වැළඳ ගන්නේ. අපදාන පාළි අටුවාවේ සඳහන් වෙනවා පින්නතුනි සිප වැළඳගත් පමණක් නෙවෙයි ප්‍රජාපති තෙරණිය බුදුහාඳුරන්ගේ යටිපතුල් දිවෙන් ස්පර්ශ කළා ලෙව කෑවක් කියලා. බලන්න මොනතරම් ආදරයක්ද තමන්ගේ දරුවට කියලා. බුදුහාඳුරු හිතේ හැටියට ප්‍රජාපති තෙරණියට අම්මට ඒ ගෞරවය දක්වන්නට ඉඩ දීලා පාදක ළඟට ගත්තට පස්සේ නැවතත් අම්මට සැහැීමක් නැහැ. බුදුහාඳුරන්ගෙන් නැවතත් ඉල්ලීමක් කළා. සුවන්න රාසි සංකාසං ශරීරං කුරු පාකටං කତ୍වා සුදිට්ටං දේහං නිබ්බත්තිං ගච්ඡාමි නායක. බුදුහාඳුරනේ මේ අම්මා අවසාන වශයෙන් තව එක ඉල්ලීමක් කරනවා. ඒ ඉල්ලීම ඉටු කරනවද කියලා. බුදුහාඳුරෝ මතක් කළා ඉල්ලීම ඉටු කරන්නම් ඉල්ලන්නටයි කියලා. ප්‍රජාපති තෙරණිය මතක් කරනවා බුදුහාඳුරනේ පුංචි කාලේ ඔබ වහන්සේව නාවන කවන පෝන හැමදේම කළේ මම. රජමාලිගාවේ මොනතරම් දෙසිදස් කම්කරුවෝ සේවකයෝ හිටියත් ඔබ වහන්සේගේ ඇඳුමක් පැළඳුමක්වත් හොදන්න මන් දුන්නේ නැහැ. ඒ හැම දෙයක්ම හේතුවේ මගේ අතින්. ඔබ වහන්සේට කැම ටික කැව්වේ ඔබ වහන්සේව නාවන හැමදේම කළේ මම. ඒ වෙලාවට බුදුහාඳුරනේ මං ඔබ වහන්සේගේ ශරීරේ නොදකපු නැති තැනක් නැහැ. ඔබ වහන්සේගේ ශරීරයේ මං සිප වැළඳගත්ත නැති තැනක් නැහැ. එහෙම කරපු මේ අම්මට මැරෙන්න මොහොතක් තියලා අවසන් උස්ම හෙලන්න කලින් ආසයි බුදුහාඳුරනේ ඔබ වහන්සේගේ රත්තරන් කඳක් බඳු ශරීරය දිහා බලන්න. සුවන්න රාසි සංකාසං කිව්වේ ඒකයි. රත්තරන් කඳක් කුට්ටියක් බඳු ඔබ වහන්සේගේ ශ්‍රී ශරීරය බලන්න ආසයි. බලන්න පින්නතුනි රහත් වෙලත් කෙනෙකුට හිතෙන්න පුළුවන් බොළඳයි නේද මේ ක්‍රියාව කියලා. නමුත් ලෝක සත්වයාට අම්මට තාත්තට අනුකූල වෙන හැටි පෙන්වන්නේ මේ. බුදුහාඳුරන්ගෙන් ප්‍රජාපති තෙරණිය ඉල්ලන්නේ මොකක්ද මේ? බුදුහාඳුරන්ගේ ශරීරයේ සිවුර අයින් කරලා පෙන්වන්න කියලා. බලන්න අම්මට ගරු කරන හැටි. දිනෝ 1000ක් රජවරු මැතිවරු සිටුවරු දෙවිවරු ඉන්න තැන තවත් රහත් තෙරණින් වහන්සේලා 499 දෙනෙක් ඉන්නවා. බුදුහාඳුර අදිෂ්ඨාන කළා මම මේ කරන දේ වෙන කිසි කෙනෙකුට නොපෙනේවා කියලා. අදිෂ්ඨාන කරලා සිවුරට අත තියලා පෙකණිය ළඟට වෙනකන් සිවුර පහත් කළා. බුද්ධ ශරීරයේ රත්තරන් කඳක් බඳු ශරීරය ප්‍රජාපති තෙරණියට පෙන්වුවා. ෂඩ්වර්ණක් ගන බුද්ධ රශ්මියෙන් විරාජමාන බුදු රැසින් බබලන රත්තරන් කඳක් බඳු ශරීරයේ දිහා ප්‍රජාපති තෙරණිය බලාගෙන හිටියා. ඇස් ගෙඩි දෙක ලොකු කරගෙන බලාගෙන ඉන්න ගමන් මේ අම්මා කල්පනා කළා රහත් උනත් තෙයනේ සනරාමර ලෝක සිවංකර ලෞතුරා බුදුහාඳුරු මගේ ඉස්සරහා මේ වැඩ ඉන්නේ. දෙවියන්ට දෙවි වූ බමුණට බඹු තුන් ලෝකාග්‍ර බුදු පියාණන් වහන්සේ මේ බුද්ධ ශරීරයේ පෝෂණය වුණේ ස්ත්‍රියක් විච්ච කාන්තාවක් විච්ච මගේ ශරීරයේ ලේ ටිකෙන් නේද මගේ ශරීරයේ ලේ නේද කිරි කරලා පෙව්වේ මේ ශරීරය පෝෂණය කරන්න කියලා කල්පනා වෙනකොට පින්නතුණි අම්මා කෙනෙක් හැටියට සතුටු කඳුළු ඇස් දෙකෙන් රූරා වැටෙන්න ගත්තා. ඇස් වලට උණපුරත් සතුටු කඳුළු මොනතරම්ද බණ පොතපතේ සඳහන් වෙන්නේ පින්නතුණි ඇස් වලින් වැටිච්ච කඳුළු ඇඳගෙන හිටපු කහපෑති සිවුර තද කහපෑති ගෑනෙනකන් කඳුලින් පෙඟුණා කියලා. එහෙම බුදුරජාණන් වහන්සේගේ ශරීරය දිහා බලාගෙන ඉඳලා
නැවත බුදුරජාණන් වහන්සේට වැඳලා මතක් කළා ඉත්තියෝ නාම ලෝකග්ග සබ්බ දෝෂ කරාමතා යදිකෝ චත්ති දෝසෝ මේ කමස්සු කරුණාකර බුදුහාඳුරනේ මම ඔබ වහන්සේගෙන් පැවිදිලා දෙතුන් විටක්ම ඔබ වහන්සේට ඇවිටිලි කළා. මම ස්ත්‍රියක් ස්ත්‍රීන්ගේ ස්වභාවය නිතරම වැරදි කරනවා. මගේ අතින් ඔබ වහන්සේට වචනයකින් හරි වැරද්දක් වුණා නම් මට සමා වෙන්න කියලා. බුදුරජාණන් වහන්සේගෙන් සමාව අරගෙන එතනින් නැගිටලා යන්න පිටත් වෙන වෙලාවේ බුදුහාඳුරු දකුණු අතින් අල්ලගෙන දෙවුරම් වේරේ ගේට්ටුව ළඟට පසු ගමන් කළා. පෙර ගමන් කිරීමයි පසු ගමන් කිරීමයි දෙකම කරන්නේ ගෞරවය උදෙසා. ලෞතුරා බුදුහාඳුරු අම්මට මොනතරම් ගරු කළාද බලන්න. නොපෙනී යනකම් බලාගෙන ඉඳලා සංඝයා වහන්සේ අමතලා සංඝයා වහන්සේට මතක් කරනවා පින්නතුනි බුදුහාඳුරෝ ගෝතමී නිදනං යාතා දඩ්ඩා තස්සා ශරීරකං සංකේහං බුද්ධ නිබ්බානන්න චිරස්සේව භවිස්සති. ගෝතමී මගේ අම්මා මරණයටපත් වුණා. අම්මගේ දේහය අදාදාහනය කරනවා අලු වෙලා දැවිලා යනවා. මට සැකයි ළඟදිම මගේ මරණයත් සිද්ධ වෙයිද කියලා. ඒකයි බුදුහාඳුරෝ මේ කියන්නේ. අපිත් කියනවනේ පින්නතුනේ ආදරෙන් හිටපු කෙනෙක් ප්‍රිය කෙනෙක් අපින් වෙන් වුණාම මමත් දැන් ඉතින් ජීවත් වෙලා වැඩක් නැහැ කියලා. බුදුහාඳුරෝ ලෝකයා ඉදිරියේ කිව්වේ ඒකයි. ගෝතමී මරණයටපත් වුණ දේහය ආදාහනය කළා. දැන් මට සැකයි ළඟදිම මගේ පිරිනිවන් පෑමත් සිද්ධ වෙයි කියලා. නොකිය කියන්නේ මොකක්ද මේ? අම්මා නැති මට මරණය ලැබෙනවා නම් හොඳයි කියලා. බලන්න පින්නතුනි අපේ බුදුහාඳුරෝ තරම් අම්මට තාත්තට ක්‍රියාවෙම ගරු කරපු කෙනෙක් තවත් ඉන්නවද? භික්ෂුන් වහන්සේලාට මතක් කළා යස්ස අත්ති සුගතේ සද්ධා යෝචපියෝ මහා මුනේ බුද්ධ මාතරී සත්කාරං කරෝතු සුගතෝ රසෝ. යම් කිසි කෙනෙක් මට ගරු කරනවා නම් බුදුහාඳුරන්ට සලකන්න හිතනවා නම් පුද පූජා කරන්න හිතනවා නම් මගේ අම්මට සලකන්න කියලා. බලන්න පින්නතුනි බුදුහාඳුරෝ අම්මට තාත්තට මොනතරම් උසස් තත්වයක් දුන්නද කියලා. ඒ නිසා ඔය ඇතු අපි හැමෝම බෞද්ධයෝ. බෞද්ධයා කියලා කියන්නේ අයි අපිට බුදුහාඳුරෝ දේශනා කරපු මාර්ගයේ ගමන් කරන නිසා. අපි කියන්නේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. ධම්මෝ මේ සරණං වරං සංඝෝ මේ සරණං වරං. අපිට වෙන සරණක් නෑ බුදුන් දහම් සංඝුන් හැර කියලා. ඇත්තද මේ කතාව? බොරුවක්. ක්‍රියාවෙන් අපි එහෙම කරන්නේ නෑ. කිව්වට බුදුන් දහම් සංඝුන් හැර වෙන සරණක් නෑ කියලා. අපි එහෙමද බලන්න? මම උදාහරණයක් කියන්නම්. දැන් ඔය ඇත්තු මේ බණ අහලා ගෙදර යනවා. ගෙදර යනකොට ඔය ඇත්තන්ගේ කැබිනට් එක බිඳලා රත්තරන් කනකර ආභරණ සල්ලි මිල මුදල් අරගෙන ගිහිල්ලා. නැත්තම් ගේ ඉස්සරහම දීච්ච කෙහෙල් ගනේ කෙහෙල් ගහේ කෙහෙල් කන කපන් ගිහිල්ලා හොරු. දැක්ක ගමන් බණ මතක් වෙනවද බුදුහාඳුරු මතක් වෙනවද? ඒව මුකුත් මතක් වෙන්නේ නැහැ. දැක්ක ගමන් මතක් වෙන්නේ කාවද? සීනිගම දේවාලේ කතරගම දෙයියෝ කන්දේ විහාරේ පොල් ගහනවා සීනියා මිරිස් සම්බරනවා අතපය කඩනවා කියලා මතක් වෙනවා. නැති මේ සරණං අඤ්ඤං කිව්වට ඒ වෙලාවට බුදුහාඳුරු මතක් වෙන්නේ නැහැ නේ. ඇයි ඒ? බුදුහාඳුරුන්ට කියලා නැති විච්ච බඩු හොයාගන්න බෑ. හොරකම කරපු මිනිහගේ අතපය කඩන්නත් බෑ අවිහිංසාවාදී බුදුහාඳුරන්ට කියලා. පින්නතුනේ බුදුහාඳුරු තරම් ශ්‍රේෂ්ඨ කෙනෙක් ලෝකේ තවත් නැහැ. දෙවිවරු බය වුණාම ආවේ බුදුහාඳුරු ළඟට. අපි බය වුණාම යනවා දෙවියෝ ළඟට. බලන්න. කතරගම පූජනීය උනේ ඇයි? දෙවියෝ නිසා. අපි හිතන්නේ එහෙමයි. බුදුහාඳුරු නිසා. දෙවියොත් එතනට ආවේ බුදුහාඳුරු නිසා. අපි යන්නේ දෙවියෝ හම්බ වෙන්න. ඉස්සෙල්ලාම දේවාලෙට ගිහිල්ලා නොකර බැරි නිසා කිරිවෙහෙරට යනවා. මොනතරම් නරකද බලන්න බෞද්ධයෝ හැටියට අපි. කන්දේ විහාරේ නායක හාමුදුරු ඉස්සරහාම ලොකු පිළිමයක් ඇදුවා. ඇයි පිළිමයක් ඇදුවේ? බෞද්ධයෝ කල්පනා කරන්න ඕන. දේවාලෙට කලින් පිළිමෙට වැඳලා යන්න කියලා. දැන් මිනිස්සු මොකද කරන්නේ? පල්ලෙහා ඉඳන්ම පූජා වට්ටිය කරේ තියන් යනවා දේවාලෙට. පූජාව තියලා ඔක්කොම කළා බුදුහාඳුරු ළඟට ඇවිල්ලා යනවා. බලන්නකො බුදුහාඳුරුන් නිඳා කරන හැටි. අපි කියන්නේ වෙන සරණක් නැහැ කියලා බුදුහාඳුරු හැර. බුදුහාඳුරු මතක් කළේ බයක් චකිතයක් ඇති වුණාමත් බුදුහාඳුරු සිහි කරන්න කියලා. හැබැයි අපිට ඒක තියෙනවා. මොනවා වුණත් අපි ඔය ඇතුම් බෞද්ධ උරුමයක් තියෙන පසක හැදිච්ච මිනිස්සු. අපේ ඇඟේ
හිතේ නැති වුණාට පින්නතුනේ හදවතේ තියෙන බෞද්ධකම. බුදුහාඳුරුව හැර වෙන සරණක් නැහැ කියලා. උදාහරණයක් ඇටියට දැන් ඔය ඇත්තු මේ බණ දහම් ඉවරලා ගෙදර යනකොට පාළු කනත්තක් ළඟින් එහෙම යන්න තිබුණා. දැන් වැහැලත් නේ තියෙන්නේ. ගහක කෙසෙල් කොලයකට හරි වතුර වැටිලා හඳ එළිය වැටිලා දිලිසෙනවා දැකලා එහෙට මේට හෙලවෙනවා දැකලා හිතුනොත් මේ නම් මෝහිනී කියලා. මහසෝන තමයි කියලා. මතක් වෙනවද සීනිගම දේවාලේවත් කතරගම දෙයියෝවත් විෂ්ණු දෙයියෝවත්? ජීවිතේට පන්සලට නොගිය මිනිහත් වෙවුල වෙවුල කියන්නේ නැද්ද ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ කියලා. එහෙනම් මෝහිනීට මහසෝනට වඩා අර දෙවිවරු පහළයි. ඇයි ඒගොල්ලොම සී කරන්නේ නැත්තේ? මේගොල්ලොන් එලවන්න බෑ ඒගොල්ලොන්ට. නමුත් දන්නවා බුදුහාඳුරුවන්ගේ ගුණ කිව්වත් ඇති අරගොල්ලෝ යනවා යන්න කියලා. එහෙනම් පින්නතුනේ හදවතේ තියෙනවා කවුද ලෝකේ ශ්‍රේෂ්ඨතම කෙනා. ඒ නිසා අපිට වෙන සරණක් බුදුහාඳුරුවෝ හැර නැහැ. ඒකයි නැත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ ධම්මෝ මේ සංඝෝ මේ සරණං වරං කියන්නේ. ඒ නිසා මේ බුදු මාර්ගයේ ගමන් කරන්නට ඕනේ. බෞද්ධ මාර්ගයේ බුදුහාඳුරුවන්ගේ ධර්මයේ ගමන් කරන කෙනෙක් කවදාකවත් පවට තැනක් දෙන්නේ නැහැ. අම්මා තාත්තට නොසලකා ඉන්නේ නැහැ. මම මේ කතාව මතක් කළේ බුදුහාඳුරුවෝ බලන්න කතාවෙන් විතරක් නෙවෙයි ක්‍රියාවෙනුත් අම්මා තාත්තට ගරු කරලා තියෙන හැටි. මොනතරම් ආදරයක් ගෞරවයක් බුදුහාඳුරුවෝ තමන්ගේ අම්මට දක්වලා තියෙනවද? එහෙනම් බෞද්ධයෝ විච අපි මේ ධර්ම මාර්ගයේ ගමන් කරන අපි බුදුහාඳුරුවන්ගේ ධර්මයේ පිළිපදින්නට ඕනේ, ජීවිතයට අදාළ කර ගන්නට ඕනේ. එහෙම නැති වුණොත් පින්නතුනේ බෞද්ධයෝ හැටියට අපෙන් වෙන්න ඕන දේ අපි ඉෂ්ට කළේ නැති අය බවට පත් වෙනවා. ඒ නිසා දැන් ධර්ම දේශනාව අවසන් කරනවා. මේ අත බොහෝම හොඳට ධර්ම දේශනා ශ්‍රවණය කළා. අපේ නායක මාහිමිපාණන් වහන්සේ ඔය ඇත්තන්ට හොඳට මඟ පෙන්වන බව පේන ඔය ඇත්ත බොහොම හොඳට සංවරව ධර්ම දේශනා ශ්‍රවණය කළා. මේ ශ්‍රවණය කළා වූ ධර්ම දේශනාව තුළින් ධර්ම දානමය පින්දහම් සිද්ධ කරගත්තා. ඒ වගේම දායකත්වයන් දරන ඇත්තෝ මූලිකත්වයේ දරන ඇත්තෝ සන්තෝෂයටපත් වෙන්නට ඕනේ. ශ්‍රේෂ්ඨ පින්කමක් මේ සිද්ධ කළේ. බුදුහාඳුරුවෝ දවසක් දේශනා කළා පින්නතුනේ මේ ධර්ම දේශනාවක දායකත්වයේ දරන එක මොනතරම් වටිනවද කියලා ලෝකයට පෙන්눔 කරන්න. යම්කිසි කෙනෙක් මේ මුළු ලෝකයේම තියෙන ඇලදොල ගංගා කඳුහෙල් ගල් මේ සියල්ලක්ම තැනිතලාවක් බවට පත් කළා. මුළු ලෝකෙම රොටියක් වගේ තැටියක් වගේ තත්වයට පත් කරලා මුළු විශ්වය තුලම පෘථිවි තලය තුලම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා වාඩි කරවනවා. කාටවත් කරන්න බැරි වැඩක්. ඇයි? බුදුපසේ බුදු මහරහත් කියන තුන් උතුමන් වහන්සේලාම එකම කල්පයක එකම ආත්මයක අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ලෞතුරා බුදුවරු පහළ වෙනකොට පසේ බුදුවරු පහළ වෙන්නේ නැහැ. පසේ බුදුවරු පහළ වෙන කාලෙක ලෞතුරා බුදුවරු පහළ වෙන්නේත් නැහැ. ඒ විතරක් නෙවෙයි ලෞතුරා බුදුවරු සම්මා සම්බුදුවරු දෙතුන්ම පහළ වෙන්නේත් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් මුළු විශ්වයම රොටියක් තැටියක් බවට පත් කරලා උරෙන් උර ගැටෙන්න රහතන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා ලෞතුරා බුදුරජාණන් වහන්සේලා වාඩි කරවලා දින 100ක් පාත්‍ර පුරෝල චතුමදුර පූජා කරනවා. ඒ විතරක් නෙවෙයි ඒ උතුමන් වහන්සේලාට සිවුරු පූජා කරනවා. එහෙම කරලා ලැබෙන පින මේ ධර්ම දේශනාවක දායකත්වයේ දැරලා ලැබෙන පිනෙන් 12 පංගුවෙන් එක කොටසක් තරම්වත් වටින්නේ නැහැ කියලා. එහෙනම් බලන්න මොනතරම් ශ්‍රේෂ්ඨ පිනක්ද ධර්ම දේශනාවක දායකත්වයේ දරනවා කියලා කියන්නේ. බණ අහන අයටත් එහෙමයි පින් ලැබෙනවා. දවසක් හාමුදුරු නමක් ධම්මපදයේ ගාතාවක් පාඩම් කරනකොට පන්සලේ පෙරේත අම්මා කෙනෙක් තමන්ගේ පුතත් එක්ක පන්සල ළඟින් ගියා. යනකොට බණ කියනවා මේ ගාතාව කියන ඇහිලා පෙරේත අම්මා තමන්ගේ ප්‍රේත පුතාට කියනවා මා සද්ධංකරි පියංකර බික්කු ධම්මපදානි භාසති අපි ධම්මපදං විජානාම පරිමුංචේම පාපකම්මා. පුතේ සද්ද කරන්න එපා පුංචි හාමුදුරු නමක් ගාතාවක් දේශනා කරනවා. අපි මේ ගාතාව අහගෙන ඉඳමු. එහෙම අහගෙන හිටියොත් අපිට පුළුවන් මේ දුක්ඛිත ආත්මෙන් ඉක්මනින්ම අත මිදෙන්න කියලා. ඒ කියන්නේ පෙරේතයන්ටත් ධර්ම දේශනාවක් පවත්වන තැන නිකන් හඬ ඇහුණත් ඇති
දුක්ඛිත භාවයන්ගෙන් මිදීමේ හැකියාවක් පවා තියෙනවා කියලා. එනිසා පින්නතුනි ශ්‍රේෂ්ඨ පින්කමක් සිද්ධ කළේ ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා මඟ පෙන්වීම මත අපේ මේ මහත්තුරු ඒක රාශී වෙලා වාර්ෂිකව සිද්ධ කරන කඨින චීවර පූජා පින්කම වෙනුවෙන් මේ ධර්ම දේශනා මාලාවක් සිද්ධ කරන්නට යෙදුනේ. අද දවසේ මේ ඇතු ධර්ම දේශනා ශ්‍රවණය කළා. ඉතින් මේ පළාත මගෙත් ඥාතීන් ඉන්න ප්‍රදේශයක්. මේ අහල පහලමත් ඉන්නවා ඥාති පිරිස. ඒ වගේම අපි ඉගෙන ගත්ත තැන. ඉතින් මම ටිකක් චකිතයෙන් බයෙන් තමයි මේ ධර්ම දේශනා පැවැත්වුවේ. නායක හාමුදුරුවෝ අපේ ගුරුවරයා වැඩ ඉන්න තැන නායක හාමුදුරුවෝ ඉන්න තැන බණ කියනවා කියන්නේ පොඩි චකිතයකුත් හිතේ තියෙනවා. ඒත් ඉතින් ධර්ම දේශනා සිද්ධ කළේ බොහොම ඕනෑකමින් යුක්තව අපි වාසනාවක් පිනක් හැටියට සලකමින් මේ ස්ථානයේ ධර්ම දේශනා කරන්නට ලැබීම ධර්ම දේශනා සිද්ධ කරන්නට යෙදුනේ. මේ අත බොහොම හොඳට ධර්ම දේශනා ශ්‍රවණය කළා. මේ ශ්‍රවණය කළා වූ ධර්ම දේශනා තුලින් ලබා ගන්නා වූ පුණ්‍ය ශක්තියත් ඒ වගේම ධර්ම පරිස්කාරාදී පූජා කිරීමෙන් දෙහත් ගිලන්පස පූජා කිරීමෙන් සියලු ආකාරයෙන් සිද්ධ කරගත් පුණ්‍ය ශක්තිය ප්‍රථම වශයෙන් මේ ස්ථානයට අධිග්‍රහිත සියලු දෙවියෝ ඒ වගේම අපෝ ලෝකේ රට ජාතිය ශාසනය ආරක්ෂා කරන දෙවියෝ අනුමෝදන් වේවා. මේ පින් අනුමෝදන් වීම තුළින් ප්‍රමෝදයටපත් වෙන දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණේ නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රදාන පූජනීය මහා සංඝයා වහන්සේටත් දායක කාරකාදී සෑම සිළු දෙනාටම ලැබේවා සැලසේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. ඒ වගේම මේ විහෙර විහාරස්ථාන වල වැඩ වාසය කරලා අපවත් වී වදාළ සියලුම ශාසන බහරදාරී උතුමන් වහන්සේලාත් ඒ වගේම නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රදාන පූජනීය මහා සංඝයා වහන්සේ නමින් මිය පරලෝක ප්‍රාප්ත වන්නට යෙදුණු සියලුම ඥාතීනුත් සතර පේරුවේ දායක කාරකාදීන් නමින් මේ ඇතු නමින් මිය පරලෝකීය සියලු මළගිය ඥාතීන් මේ පින් දහම්වල බලයේ ශක්තිය අනුමෝදන් වීම තුලින් අජරාමර සංඛ්‍යා තමා මහ නිවනින් සැනසීම උදා කරගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රදාන පූජනීය මහා සංඝයා වහන්සේටත් මේ පින් දහම් සිද්ධ කරන්නට මූලික වෙලා කටයුතු සිද්ධ කරන ඒ දායක කාරකාදී මහතුරුන්ටත් ධර්ම දේශනා ශ්‍රවණය කළ සෑම සියලු දෙනාටමත් මේ පුණ්‍ය ශක්තිය ඒකාකාරී වේතු වාසනා වීම තුලින් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ දීර්ඝාසුදා වේවා සලසේවා සෑම සියලු දෙනාටම අජරාමර සංඛ්‍යා තමා මහ නිවනින් සැනසීම උදා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං